සංකාර විඤ්ඤාණ කියන්නේ මොනවාද? ඒවා අනිච්ච ලෙස වඩන්නේ කෙසේද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර ඕගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. හොඳයි පින්තුනි, අද දවසේත් අපි එනම් දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් තථාගතයන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නය සියලු දෙනාම මහා සද්ධාස්තියෙන් යුක්තව වන්දනා කරගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ 80000ක් ශ්‍රී සද්ධර්ම රත්නයන් අවසරයි. ඒ උතුම් ධම්මංග අනුගමනය කරන්නා වූ අනුගමනය කළා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, හොඳයි පින්වතුනි, අපි දැන් මේ දේශනා මාලාවේ මේ කාලේ වෙද්දී අපි සාකච්ඡා කරගෙන යන්නේ ඔබ සියලු දෙනා මේ ලෝකය අපි කොහොමද තේරුම් ගන්නෙ සහ මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ කියලා. එතකොට පින්වතුනි, අපි දැන් මේ දේශනා කීපයකදීම කතා කළා ලෝකය කියන එක අපි කොටස් පහකට වෙන් කරලා ඒ කොටස් පහක් යටතේ අපි සමස්ත ලෝකයම අනිච්චයි කියන එක තේරුම් ගන්න උත්සාහ කළා. එතකොට අපිට මතක ඇති මේ සියලු ලෝක කෝටි ලක්ෂයක් ආදි වශයෙන් මේ සියලුම ලෝකේ තියෙන්නේ නැත්නම් තියෙන දේවල් ඔක්කොම අපි වර්ග පහකට කැටි කළා. තථාගතයන් වහන්සේගේ ඒ උතුම් දහම් දේශනාවට අනුකූලව අපිට නිවන කරගන්න ඒ කාරණා පහකට කැටි කරන්න කලින් අපි ඔබට කිව්වා මේ සමස්ත ලෝකයේ කාරණා පහකට විතරක් නෙමෙයි විවිධ ආකාරයට කැටි කරලා මුළු ලෝකයේ සියල්ල පෙන්වන්න පුළුවන් කියලා. ඉතින් අපි අපිට තේරුම් ගන්න පහසු විදිහකට තමයි අපි මේ ලෝකයේ කොටස් පහකට වෙන් කරලා තේරුම් ගන්න උත්සාහ කළේ. එතකොට පින්වතුනි, අපි ලෝකය කියන එක කොටස් පහකට වෙන් කළා: රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එතකොට මේ ලෝකේ තියෙන රූප කියන ඒවා කියන්නේ මොකද්ද? ඒ රූප මොන වගේද කියලා අපි කතා කළා. ඒ වගේ මේ මොනවද වේදනා කියලා කියන්නේ? ඒ වේදනා මොන වගේද කියලා අපි කතා කළා. ඒ වගේම මොනවද මේ සංඥා කියලා කියන්නේ? සංඥා මොන වගේ එකක්ද? කොහොමද ඒ උපදින්නේ කියලා අපි සංඥා ගැනත් කතා කළා. එතකොට දැන් මේ කතා කරපු දේවල් අනුව අපි ඔබට ප්‍රායෝගිකව ඒ දේවල් අත්දැකීමට ගන්න පුළුවන් විදිහට තමයි කතා කළේ. ඉතින් තථාගතයන් වහන්සේගේ මහා ගැඹුරු සද්ධර්ම දේශනාවල
තවදුරටත් ඉතා සූක්ෂමව ඔය දේවල් විස්තර කරලා දීලා තියෙනවා පින්වතුනි අභිධර්මයේ ආදි වශයෙන්. ඉතින් ඒ තැන්වලත් විස්තර කරලා තියෙන්නේ ආයෙත් අන්තිමට බැලුවාම ලෝකේ මේ මෙච්චරයි තියෙන්නේ ඒ ටික අනිච්චයි. ඒ නිසා අපි ඔබට මතක් කළා ලෝකේ ඕනි නම් ඔබට ඒ කැලි පහකට අපි වෙන් කරේ ස්කන්ධ වශයෙන් අරගෙන සමූහ වශයෙන් අරගෙන ඕනනම් ඔබට පුළුවන් ඒ ගත්ත එක කොටසක් ආයිත් තවත් බොහෝ කොටස් වලට කඩලා ඉතින් බලන්නත් පුළුවන්. ඉතින් එහෙම බැලුවත් ඒ බලන එකෙත් අන්තිමට තියෙන්නේ ඒ ඔබ බලපු එකත් අනිච්චයි කියලා තමයි අන්තිමට තියෙන්නේ. ඒ නිසා අපිට මේ නිවන කරගන්න මේ හිත නිවා ගන්න අපි කොහොමද මේ තථාගතයන් වහන්සේ පෙන්නලා දීලා තියෙන නිර්මල ශ්‍රී සද්ධර්මයේ කොහොමද යොදාගන්නේ කියන එක අපි තේරුම් ගන්න අපි පහසු විදිහට තමයි අපි ගත්තේ. රූපස්කන්ධයේ විදිහට ගත්තේ අපි වේදනාස්කන්ධය සංඥා ස්කන්ධය කියන්නේ ගොඩක් විදිහට අපි ගත්තේ. ඒතර ගොඩක් විදිහට ගත්තාම අපිට තේරුම් ගන්න ලේසි. එතකොට පින්වතුනි අපි දැන් මේ දක්වා කතා කරපු කාරණා වලට අනුව ඔබට තේරෙන්නේ නැති රූප කියන කොටස යටතේ මේ ලෝකේ තියෙන රූප ඕන තරම් ලෝකේ රූප තියෙනවා. එතකොට කෝටි ප්‍රකෝටියක් අනන්ත අප්‍රමාණ රූප අතරේ ඔය හිතට වටිනම රූපේ ගැනත් අපි කතා කළා. ඒ තමයි ඔය කෑලි 32ක් එකට එකතු වෙලා විද්‍යාමාන වෙන ඔය රූපේ. කියන්නේ ඔය ඔබ කියලා නම් කරගෙන ඉන්නේ. නැත්තම් මගේ කියලා අයිතිවාසිකමක් පනවගෙන ඉන්න රූපයක් තියෙන්නේ. ආන් ඒක තමයි අනන්ත අප්‍රමාණ මේ ලෝක ධාතුවේ තියෙන රූපවල ඔය හිතට වටිනම රූපේ. ඔය රූපේ තමයි. ඉතින් ඔය වටිනාකම අපි දාගත් එකක් මිසක් ඒ රූපෙට ඒ රූපේ වටින්නේ නැහැ. ඔය හිතේ තියෙන අවිද්‍යාව නිසා තමයි ලෝකෙට අහිති රූපයක් එහෙම නැත්නම් කර්ම ශක්තියෙන් ගොඩනැගිච්ච කර්ම ශක්තියේ තියෙන තාක්කල් පවතින කර්ම ශක්තිය අවසන් වීමෙන් එතනින් එහාට විනාශ වෙලා යන රූපයක් අවිද්‍යාව නිසා අයිතිවාසිකමක් පනව ගන්නවා. සහ ඒක යොදා ගන්නවා ආස්වාදය ලබා ගැනීමට. අපි ඒ කොටස ඉස්සරහදී කතා කරනවා. ආන් ඒක නිසා අනන්ත අප්‍රමාණ දුක්ඛනකට මුහුණ දීලා තියෙනවා දැන්. මොකද ලෝකෙට අහිති දේ ලෝකෙට අහිති විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලෝකෙට අහිති දේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ලෝකෙට අහිති විදිහට. ලෝකෙට අහිති දේ ලෝකෙට දීලා දැම්මහම මොකද වෙන්නේ? ලෝකෙන් එතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෝකෙට අහිති දේ ලෝකෙට දුන්නාම ලෝකෙන් යන්න පුළුවන්. ඒක හරියට නිකන් එක්තරා රටකට අහිති දෙයක් යම් කිසි කෙනෙක් හොරකම් කරොත් එහෙම. ඒ මනුස්සයාට ඒ රටින් යන්න ඒ රටින් පිට වෙන්න අහිතියක් නැහැ. එයාට ඒ රටින් පිට වෙන්න ඕනි නම් ඒ රටේ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන පොලිසියෙන් කියනවා ඔබතුමා මේ රටෙන් යම් බඩු ටිකක් අරගෙන තියෙන ඔබතුමාට මේ රටෙන් යන්න බෑ. ඒ බඩු ටික කරුණාවෙන් දෙන්න. දුන්නොත් යන්න දෙනවා. අන්න ඒ වගේ තමයි. මේ ලෝකෙට අහිති දේවල් ටික ඔය හිත විසින් මොකද කරලාගෙන තියෙන්නේ? අවිද්‍යාව නිසා. ඒ කියන්නේ ලෝකයේ සම්බන්ධයෙන් දන්නේ නැතිකම නිසා සරලව කිව්වොත්. කෙටිම කරලා කිව්වොත් ඔබට පහසුවෙන් තෝරුම් ගන්න පුළුවන් වෙන මේ ලෝකය ගැන දන්නේ නැති නිසා. අවිද්‍යාව නිසා ඔය කියන ලෝකෙට අහිති රූප කියන ඒවාට අයිතිවාසිකමක් එහෙම පනවගෙන ඉන්නවා. ඒ වගේම ඒවා භාවිතයට ගන්නවා. ආස්වාද ලබා ගැනීම උදෙසා. ඉතින් ආන්ගේ කාරණාව නිසා ඒ රූපවලට මේ ලෝකෙට අහිති රූපවලට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ආන්ගේ වටිනාකමක් ලැබිලා ඉන්න නිසා ආන් ඒව සම්බන්ධයෙන් තණ්හාව කියන එක ඇති වෙලා තියෙනවා. ඒ රූප කියන තැන්වල හාවීමක් ඇති වෙලා තියෙනවා. ඇයි? රූපය ගැන දන්නේ නැති නිසා. නැත්නම් අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා රූප කියන තැන්වල හාවීමක් ඇති වෙලා තියෙනවා. ආන් ඒක නිසා පින්තුනි එතනින් එහාට දුක්ඛඳක හට ගැනීමක් සිද්ධ වෙනවා. ඔය රූපවල තණ්හා වෙන්නේ නිකම්ම නෙමෙයි. අපි ඒක ඉස්සරහට කතා කරනවා ඇයි මේ රූපත් එක්ක තණ්හා වෙන්නේ කියලා.
රූපයට තියෙන තණ්හාව මං අයින් කරනවා කියලා කිව්වට එහෙම අයින් කරන්න බෑ. රූපය කියලා කියන්නේ මොකක්ද කියන හොඳට වැටහෙන්න ඕනේ. රූපය කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක් කියන එක හොඳට වැටහෙන්න ඕනේ. පෙළෙන සුළු දෙයක් කියන එක හොඳට වැටහෙන්න ඕනේ. අනිච්ච වූ දෙයක් කියන එක හොඳට වැටහෙන්න ඕනේ. එතකොට තමයි ওই රූපයට තියෙන වටිනාකම් බිඳුවට බහින්නේ. එතනින් එහාට තණ්හාව කියන එක ඔබ අයින් කරන්න ඕන එකක් නෙමෙයි. තණ්හාවෙම අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේකතුනේ අවිද්‍යාව දුරු වෙනකොට තණ්හාව දුරු වෙනවා. මොකද තණ්හාවට හේතුවක් තියෙන අවිද්‍යාව කියලා. අවිද්‍යාව තියාගෙන තණ්හාව අයින් කරන්න බෑ. දැන් රූපේ කැතයි කියලා කිව්වොත් එහෙම ඒක විද්‍යාවද අවිද්‍යාවද? රූපේ කැතයි කියලා කිව්වොත් විද්‍යාවද අවිද්‍යාවද? නේ අවිද්‍යාව. රූපේ කැතයිද රහතන් වහන්සේට? එහෙම එකක් නැහැ. එහෙනම් කැතයි කියලා කියන්නේ විද්‍යාව නෙමෙයි, කැතයි කියලා කියන්නේ අවිද්‍යාව. එහෙනම් කැතයි කියලා කිව්වහම රූපෙට තියෙන තණ්හාව නැති වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ රූපෙත් එක්ක ගැටෙන එක. ගැටි ඉන්න කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. එතකොට පින්වතුනි වේදනා කියලා කියවෙන්නේ අපි වගේම වේදනා ගැන කතා කරා. වේදනා කියලා කියන්නේ කොහෙට අයිති එකක්ද? ලෝකෙට අයිති එකක්. ඇයි ඒ? කවුද ඒක නිෂ්පාදනය කරන්නේ? ඔබද? නැහැ. විපාක වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. අපි කතා කරා ඔය දැනෙන කිසිම වේදනාවක් කාටවත් දනව ගන්න බෑ හිතුණා කියලා. එහෙම දැනෙන්නේ නැහැ. ඊට අදාළ ස්පර්ශ වෙන්න අරමුණක් ආව. ඒ අරමුණ ආවොත් විතරක් දැනෙනවා. නේද? අපි කතා කරා ඇහැට රූප අරමුණක් ආවොත් පෙනීම කියන එක උපදිනවා. පෙනීම කියන එක උපදිනවා. පෙනීමක් තියෙනව නෙමෙයි, පෙනීමක් උපදිනවා. එතකොට ඇහැට රූප අරමුණක් ආව ගමන් පෙනීමක් උපදිනවා. නැත්තම් උදා වෙනවා. හරිම වශයෙන් උදා වෙනවා. ඒ රූප අරමුණ ආවේ නැති වුණොත් ඒ උදා වෙච්ච එක වැය වෙනවා. يعني හේතු නිරුද්ධ වීමෙන් වැය වෙලා යනවා. එතකොට පෙනීමක් උදා වෙනවා. ඒ උදා වෙන පෙනීම උදා වුණ බව නැත්තම් පෙනීමක් උදා වුණ බව දැනෙනවා. වේදනා. එතකොට පින්වතුනි මේ උදා වෙන රූපය නැත්තම් ඒ අරමුණු වෙච්ච අරමුණ අවිද්‍යාව නිසා හොඳයි කියලා ගත්ත අරමුණක් නම් ඔය උදා වුණේ ආන්ගේ අරමුණ උදා වෙනකොටම සැපසහගත වේදනාවක් දැනෙනවා. ඒ වගේම තමයි ඔය ආපු අරමුණ අවිද්‍යාව නිසාම රිජෙක්ට් කරලා දාපු අරමුණක් නෑ. ඒ කියන්නේ එපා කියලා අතහැර. ඒ කියන්නේ ඒකත් එක්ක ගැටෙන අරමුණක් නෑ. අප්‍රියයි කියලා හිතාගත් අරමුණක් නම් මෝඩකමට. කියන්නේ මේ ලෝකේ තියෙන රූප අප්‍රියවත් ප්‍රියවත් එහෙම එකක් නෙමෙයි. හිතේ තමයි හටගන්නේ. අවිද්‍යාව නිසා ප්‍රිය අප්‍රියකම්. නේද? දැන් දෙලුම් මොනවද? දූරියෙන් රස කියන එක. කෙනෙකුට අප්‍රියයි, තව කෙනෙකුට ප්‍රියයි. දෙලුම් රස කියන එක ප්‍රියවත් අප්‍රියවත් එකක් නෙමෙයි. දෙලුම් රසය කියන එක. දෙලුම් රසය සම්බන්ධයෙන් හිතේ ප්‍රිය අප්‍රියතාවයක් හටගෙන තියෙන අවිද්‍යාව නිසා. ඒක නිසා මොකද වෙන්නේ? එකම දෙලුම් රස දෙන්නෙක්ට කනකොට එක්කෙනෙකුට දෙලුම් රස උදා වෙනකොට නැත්තම් දෙලුම් රස දැනෙනකොට ඒක සැපසහගතව හිතට දැනෙනවා. ඒ වගේම තමයි තව කෙනෙකුට ඒක දැනෙනකොට ඒක ගැටීමක් විදිහට දැනෙනවා. වේදේතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. කිංච වේදේති. සුඛං වේදේති දුක්ඛං වේදේති අදුක්ඛම අසුඛං වේදේති. වේදේතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. සැප වේදනා උදා වෙනවා, දුක් වේදනා උදා වෙනවා, උපේක්ෂා සහගත වේදනා උදා වෙනවා. ඕන් ඔය තුන් විදිහට වේදනා උපදිනවා. ඒතකොට රහතන් වහන්සේ නමක් නම් ඉතින් උන්වහන්සේට උපදින්නේ උපේක්ෂාතර උපේක්ෂා වේදනා. ඒ කියන්නේ උන්වහන්සේට ඇහැට රූප අරමුණක් එද්දී පේන බව දැනෙනවා විතර එච්චරයි. ඒක නිසා ගැටීම් සහගත වේ වේදනාවක් දැනෙන්නෙත් නැහැ. සැප සහගත වේ වේදනාවක් දැනෙන්නෙත් නැහැ. හැබැයි කයට සැප දුක තියෙනවා. කය කියලා කියන්නේ වෙනම කොටසක්. ඔන්න ඔබ හොඳට එහෙනම් මේ වේදනා කියලා මෙතන මේ අපි ලෝකය කියලා කතා කරේ ওই බඹයක් පමණ වූ ශරීරයත් ඒ ඇසුරු කරගෙන හටගන්න ඊතුරු නාම ධර්ම ටික. නැත්තම් දැනීම්, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය ටික තමයි සමස්ත ලෝකය කියලා අපි ගත්තේ. දැන් මේ ලොකු දේවල් නෙමෙයි මේ අපිට බොහොම පහසුවෙන් පරිම ලේසි කරලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා.
හැමෝටම තේරෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි පිටුතුනි මෙතන සංඥා උපදිනවා. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඇහැ හරහා රූප එනකොට ඒ රූපය හඳුනා ගැනීමක් උපදිනවා. දැන් මේවා අපි කොහොමද අනිත්‍යයි කියලා තේරුම් ගන්න ලේසිම ක්‍රමයක් අපි පෙන්වලා දුන්නා. මොකද්ද? ඇහැ හරහා රූප අරමුණක් එද්දි පුළුවන් නම් හඳුනා ගන්න නැතුව ඉන්න. හඳුනා ගන්න නැතුව ඉන්න බෑ නේද? එහෙනම් හඳුනා ගන්න නැතුව ඉන්න බැරි නම් ඒකෙන් කියනව නේද සංඥා උදා වෙන එක නවත්තන්න බෑ කියලා. ඒ කියන්නේ හේතු ගැලපුණ සංඥා උදා වෙනවා. ඔබගේ ඇහැ ඉස්සරහට කවුරු හරි කෙනෙක් පොතක් පෙන්නුවොත් එහෙම. ඒක පොතක් කියලා. ඔබ සිංහල කෙනෙක් නම් ඒ සැනින් ඒක හඳුනා ගන්නවා. රූප සංඥාවක් උදා වෙනවා. පොතක් කියලා හඳුනනවා. ඒ සංඥා උදා වෙනවා පින්තුනේ. එතකොට ඔබ ඉංග්‍රීසි ජාතිකයෙක් නම් බුක් කියලා සංඥාවක් උදා වෙනවා. වැටහෙනවද? එතකොට මේ අරමුණක් එනකොටම සංඥා උදා වෙනවා. කනට සද්දයක් එනකොට දැන් බල්ලෙක් බුරන සද්දයක් එද්දි ඒ බුරන හඬ කනේ මේ කනට වැදිලා ඇහෙන බව උදා වෙද්දිම ඇහිම උදා වෙද්දිම මොකද වෙන්නේ? ඒ ඇහෙන එක මොකද්ද කියලා හඳුනන සංඥා උදා වෙනවා. ඒ කියන්නේ බල්ලෙක්ගේ හඬක් කියලා හඳුන ගන්න. දැන් පූසෙක්ගේ හඬක් ඔය කනට ඇහෙද්දි බල්ලෙක්ගේ හඬක් කියලා සංඥාවක් එහෙම උපදිනවද කාට හරි? එහෙම උපදින්නේ නැහැ. හැබැයි ඒ පූසෙක්ගේ හඬෙද්දි ඕක බල්ලෙක්ගේ හඬක් කියලා නම් ඒක හඳුනගෙන තියෙන්නේ කලින් එළියෙන් ආපු දෘෂ්ටියක් කරහා එහෙනම් උපදින්නේ පූසෙක් කියන සංඥාව. සද්ද සංඥා. ඔය විදිහට රස සංඥා. ඒ කියන්නේ දිවහරා ස්පර්ශයක් එනකොට රසයක් එනකොට රස මොකක්ද කියලා හඳුනනවා. නැත්තම් රසයක් ආපු බව හඳුනනවා. හඳුන ගන්නවා. හඳුන ගැනීම. ඒක කියන සංඥා කියලා පිටින්. එතකොට අපිට හොඳට තේරෙනවා මෙතන කිලෝ 60 70ක් බර රූපයක් තියෙනවා. ඒ රූපේ කෑලි 32කින් හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන වේදනාව උපදිනවා. ඒ වගේම මෙතන සංඥා උපදිනවා. ඒ වගේම පිටුතුනේ මෙතන සංකාර උපදිනවා. මොනවද මේ සංකාර කියලා කියන්නේ? දැන් බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් මේ සංකාරය, අபிසංකාරය ඔක්කොම පටලගෙන ඉන්නේ. ඉතින් සංකාර කියලා කියන්නේ එකක්, අபிසංකාර කියලා කියන තව එකක්. රහතන් වහන්සේට අபிසංකාර නැහැ. නමුත් රහතන් වහන්සේට සංකාර තියෙනවා. එහෙනම් මේ මග වැඩි මේ පිටුතුනේ ඔබගේ හිතේ අபிසංකාර කියන එක තමයි නිරෝධ වෙන්නේ. සංකාර කියන එක නිරෝධ වෙන්නේ පරිනිර්වාණයේදී. අபிසංකාර නිරෝධ වෙනවා. මොකද අபிසංකාර කරන්නේ වෙනත් හේතුන් නිසා අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංකාර. දුක උපදින ක්‍රමයට බැලුවොත්. අවිද්‍යාව නිසායි අபிසංකාර උපදින්නේ. අවිද්‍යාව දුරුනාට පස්සේ අபிසංකාරය උපදින්නේ නැහැ. යමෙක් සෝතාපන්නයි නම් කුසල සංකාර කියලා එකක් උදා වෙනවා. ඉතින් අපි ඉස්සරහට ඒ ටික කතා කරමු පිටු. දැන් මෙතෙන් මම ඒක ටික ඇදලා ගත්තොත් පැටලියෙක. මොකද මම මේ මුලින් ඉඳලා කියන්නේ මොකුත් නිසානේ මේ පිටුනේ මෙතන දන්න අයත් ඇති, දන්නේ නැති අයත් ඇති. ඉතින් දන්න අයට මොකද කරන් තියෙන්නේ? තව ටිකක් අහලා තේරුම් ගන්න. දන්නේ නැති අයට තියෙන්නේ මුලින් ඉඳලා තේරුම් ගන්න. හරි? ඒ නිසා තමයි මුලින් ඉඳලා මේක කරන්නේ. එතකොට පිටුනේ දැන් මම පොඩ්ඩක් රූපයක් ඇඳලා පෙන්නන්නම්. එතකොට පිටුනේ දැන් අපි මේක ලෝකය කියලා ගත්තා. අපි ඇයි මේක ලෝකය කියලා ගත්තේ? මේ ලෝකෙට බාහිරින් තියෙන සියලුම ලෝකවල තියෙන ඔක්කොම ටික මෙතන තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගත්තාම ලෝකෙම තේරුම් ගන්න පහසුයි. එතකොට මෙතන ඔබට හොඳට පේනවා කිලෝ 60ක විතර තියෙනවා. ඒක කෑලි 32කින් නිර්මාණය වෙලා තියෙනවා. නේද? ඒ වගේම මෙතන වේදනාව උපදිනවා. ඒ වගේම මෙතන සංඥා උපදිනවා. ඒ ඔක්කොම දන්නවා ඔබ දැන්. මෙතන මේකක් තියෙන මේ උපදිනවා මේ ඔක්කොම නිච්චද අනිච්චද? මේ ඔක්කොම අනිච්චයි.
ඇයි? මේවා හේතුන්ගේ ඵල. මේ කෑලි 32 එකට ගැළපීලා තියෙන තාක්කල් මේ කිලෝ 60 රූපේ මේ විදිහට විද්‍යාමාන වෙනවා. මේ හේතු ගැළපීලා තියෙන තාක්කල් උදා වෙලා තියෙනවා. මේ හේතු නිරුද්ධ වුණොත් එහෙම මේ රූපෙ මෙතනින් එහාට එහෙම නැහැ. දැන් ඔබට කිව්වොත් පින්වතුනි මෙහෙම මේ ඔක්කොම කෑලි 32 කියලා ගන්නකො. මේක තියෙන හංකඩේ ගල්ලා පැත්තකින් තියෙනවා. ලොන් ටික ගලවලා පැත්තකින් තියෙනවා. මේ ඇට ටික ගලවලා පැත්තකින් තියෙනවා. මස් ටික ගලවලා පැත්තකින් තියෙනවා. කෙස් ටික ගලවලා පැත්තකින් තියෙනවා. නියපොත් ටික ගලවලා පැත්තකින් තියෙනවා. හද මස ටික ගලවලා පැත්තකින් තියෙනවා. බඩ වැල ගලවලා පැත්තකින් තියෙනවා. ඔය ටික ඔක්කොම පැත්තකින් තිබ්බට පස්සේ මේ රූපෙකෝ මොකද උනේ මේ රූපෙට? එහෙනම් අපිට තේරෙනව නේද මේ රූපේ කියලා කියන්නේ මේ කෑලි 32 කියලා. මේ කෑලි 32 මේ විදිහට ගැළපීලා තියෙද්දි මේ විදිහට විද්‍යාමාන වෙනවා. ඔක වෙන විදිහට ගැළපීලා තිබුණොත් ඒ විදිහට තමයි විද්‍යාමාන වෙන්නේ. එහෙනම් අපිට හොඳට තේරෙන්න ඕනේ මේ රූපය කියන්නේ ෆික්ස් එකක් නෙමෙයි. නිච්ඡතාවයක් තියෙන එකක් නෙමෙයි. මේක අනිච්ඡතාවයක් තියෙන එකක්. හේතුන්ගේ ඵලයක්. ඒතකොට වේදනා හේතු ගැලපුණා උදා වෙනවා. සංඥා හේතු ගැලපුණා උදා වෙනවා. ඒතකොට මේ සංකාර කියලා එකක් තියෙනවා. දැන් මම මේ සංකාර කියන එක තේරුම් ගන්න මෙන්න මෙහෙම ගමු. මූලිකව පිංගුතුනි සංකාර කියනවා කොටස් තුනක් තියෙනවා. ඒකත් තමයි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කිය. දැන් ගමුකෝ මෙතෙන්ද. සංකාර මෙතන සංකාර කියලා ටිකකුත් තියෙනවා. රූප තියෙනවා, මෙතන වේදනා උපදිනවා, මෙතන සංඥා උපදිනවා, මෙතන සංකාරත් උපදිනවා. සංකාර උදා වෙනවා. හේතු ගැලපුණාම සංකාර උදා වෙනවා. සංකාරත් අනිච්චයි. සංකාර කියන්නේ උදා වෙනවා මේකට. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගමුකෝ. මෙන්න මෙහෙම ගහක් තියෙනවා. ගහක් වගේ නේද? ඔන්නම ගහක් තියෙනවා. මේ ගහේ මේ කොළ හැදෙන ක්‍රියාවලියක් තියෙනවා නේද? මේ ගහේ මේ කොළ හැදෙන ක්‍රියාවලියක් තියෙනවා. නේද? ඒ වගේ මේ ගහේ මොන හරි ඔය ගෙඩි මොන හරි තියෙනවනේ. මේකේ තියෙනවා මේ ගෙඩි හැදෙන ක්‍රියාවලියක් තියෙන නැද්ද? මේ කොළ හැදෙන ක්‍රියාවලියක් පේන්නේ නැද්ද ඔකට? ගෙඩි හැදෙන ක්‍රියාවලියක් තියෙනවා. වගේ මේ කඳ දැන් මේ තව ගොඩක් ක්‍රියාවලි තියෙනවා. අපි තුනක් උදාහරණයක් ගමු. මේ කඳ උස යන ක්‍රියාවලිය මේ ගහේ මෙහෙම ක්‍රියාවලි තුනක් නේ තව ගොඩක් තියෙනවා. මේ උදාහරණයක් ගන්න. මේ ගහේ කොළ හැදෙන ක්‍රියාවලියක් නැද්ද? තියෙනවා. ඔබට පුළුවන් ද මේ කොළ හැදෙන ක්‍රියාවලිය මේ ගහෙන් ගලවලා අරගෙන පෙන්වන්න? මේ කොළ හැදෙන ක්‍රියාවලිය කියන එක ගලවන්න පුළුවන් මේ ගහෙන්. ගලවලා පෙන්වන්න පුළුවන්. මෙන්න ක්‍රියාවලිය ගත්ත එළියට කියලා. පුළුවන්ද බැරිද? බෑ. හැබැයි ඔබ හොඳටම දන්නවා මේකේ මේ කොළ හැදෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා. නමුත් ওই ක්‍රියාවලිය කියන එක ඔබට පුළුවන් එළියට ගන්න. එහෙම ගන්න බෑ. මේක ඇසුරු කරගෙන කොළ හැදෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම මේක ඇසුරු කරගෙන ගෙඩි හැදෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම මේ ගහ උස යන ක්‍රියාවලියක් තියෙනවා. නමුත් ඔබට කිව්වොත් මේ ක්‍රියාවලිය තුනේ මොකක් හරි එකක් එළියට ගන්න කියලා ඇදලා. එහෙම ගන්නත් බෑ. නමුත් ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඒ වාහනයක එන්ජින් එකක් ගත්තොත් ඒ එන්ජින් එක ධාවනය වෙන ක්‍රියාවලියක් වෙනවනේ නේද? ඒක ස්ටාර්ට් කළාට පස්සේ එක පැත්තකින් තෙල් එනවා. එක පැත්තකින් ඒ එන තෙල් ටික දහනය වෙනවා. එතකොට පිස්ටන් එකක් උඩ යනවා. අර ගිනි ජාලාවේ ප්‍රෙෂර් එකට. එතකොට ඒකේ බලයක් තව පැත්තකට යනවා. ඒ යන බලෙන් ඒකෙන් අර ගියර් බොක්ස් එක හරහා බලයක් ඇවිල්ලා අර රෝද කැරකෙන්න ගන්නවා. දැන් මේ ක්‍රියාවලියක් වෙනවා. ක්‍රියාවලියක් වෙන බව දන්නවා. නමුත් ඒ එන්ජින් එකෙන් ක්‍රියාවලිය එළියට ගන්න පුළුවන්. ක්‍රියාවලිය කියන එක ගන්න පුළුවන් එළියට. බෑ. ආම්පිඟුතුනේ වගේ අපි තේරුම් ගමු මේ ගහේ ක්‍රියාවලි තුනක් වෙනවා වගේ. මේ කියන මෙන්න මේකෙත් ක්‍රියාවලි තුනක් වෙනවා. දැන් අපට පේනවා මේ ස්වාමින් වහන්සේ මේ අතපය මේ මොකද වෙන්නේ මේ අතපය ක්‍රියාත්මක වෙනවා. මේත් පිංගුතුනි මේ මෙතන ක්‍රියාවලින් මේ වෙන්නේ. මේ ක්‍රියාවලිය මේ දැන් මේ හිතෙන් ශක්තියක් එනවා.
ඒ නැගෙන ශක්තිය මේ ලේ හරහා මේ මාංශ පේශි වලට ගිහිල්ලා මේ අතපය නවන්න පුළුවන් දිගාරින්න පුළුවන් ක්‍රමවේදයක් මේක ඇතුළේ වෙනවා. මේ ක්‍රියාවලියක් වෙනවා. එතකොට මේක ගත්තොත් පින්වතුනි මම මේක බොහොම ගැඹුරට කතා වෙන කොටසක්. නමුත් අපි නිවන් දකින්න සරලව තේරුම් ගමු නේද? අපි පහසුවෙන් තේරුම් ගමුකෝ. එතකොට මේ කය චලනය වෙන්න අවශ්‍ය කරන ක්‍රියාවලියක් මෙතන තියෙනවද නැද්ද? මේ කය මරණකම්. ඒ කියන්නේ මේ ශරීරය චලනය වෙන්න ඕන කරන ක්‍රියාවලියක් මෙතන උපදිනවා පින්වතුනි. ක්‍රියාවලියක් උදා වෙනවා. දැන් බත් ගිලින ක්‍රියාවලිය කියන එක නිකන් ඉන්නකොටත් වෙනවද? දැන් මේ මිනිස්සේ නිකන් ඉන්න ගමන් මේක මෙහෙම හප ඉන්නවද නිකන් ඉන්නකොට? එහෙම කරන්නේ නැහැ. මෙතෙන්ට කැම ටිකක් ආවොත් හපන්න ඕන කරන අරමුණක් ආවොත් ඒ අරමුණ කියන එක හේතු කරගෙන මේ කයේ මේ හකු මෙහෙම වෙන්න මෙන්න මෙහෙම උඩට පහළට යන ක්‍රියාවලිය උපදිනවා. ඒ අරමුණ ආවේ නැත්තම් උපදින්නේ නැහැ. දැන් බලන්න ඔබ ඇවිදිද්දී වම් කකුල තිබ්බහම දකුණු කකුල තියන්න අරමුණක් එනවා. ඒ නිසා දකුණු කකුල තියන්න ඕන කරන ක්‍රියාවලිය සිද්ධ උදා වෙනවා. උදා වෙච්ච නිසා දකුණු කකුල ඉස්සිලා ඉස්සරහෙන් තියෙනවා. ඒ ක්‍රියාවලිය වෙච්ච ගමන් තව ඊළඟට ආයි අරමුණක් එනවා වම් කකුල උස්සලා ඉස්සරහෙන් තියන්න කියලා. ආන්ගේ අරමුණ හේතු කරගෙන වම් කකුල ඉස්සරහෙන් තියෙන ක්‍රියාවලියක් උපදිනවා. දැන් උඩට හුස්ම ගන්න ක්‍රියාවලියක් තියෙනවනේ මේ ශරීරයේ මේ තියෙන පද්ධති ටික කකුලල උඩට හුස්ම අදිනවා. ඒ හුස්ම අදින ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලිය වෙන්නේ නිකම්මද? නෑ බින්දුනේ. දැන් උඩට හුස්ම ඇදගෙන ඉන්න පුළුවන්ද? ඇදගෙනම ඉන්න බෑ. ටිකක් වෙලා යනකොට වේදනায়. ආන්ගේ වේදනාව දැනෙන අරමුණ එනකොටම පහලට හරින්න ඕන කරන සංකාරය උපදිනවා. නැත්නම් ඒ ක්‍රියාවලිය උපදිනවා. කාය සංකාරය උපදිනවා. නේද? ඒ වගේම පිටුතුනේ මෙතන දැන් මේ මෙතන කතා කරනවා නේද? දැන් මේ ගහේ නම් කතා කරනවා කියන සංකාරය නෑනේ. ගහ කතා කරනවා ගස්. ඒසා ගස්වල වචන ගොඩ නැගෙන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන් මෙන්න මේ වගේ දෙයක මේ නාම රූප ගොඩක වචන කතා කරන ක්‍රියාවලියක් උපදිනවා. නැත්නම් වචන ගොඩ නැගෙන ක්‍රියාවලිය. වචන ගොඩ නගනවා. කතා කරන්න අවශ්‍ය කරන මූලික සාධකයේ ගොඩ නැගෙන ක්‍රියාවලියකුත් මෙතන වෙනවා. මේකේ නෑ එහෙම එක. මෙතන තියෙන එහෙම එක. වචන ගොඩ නගන ක්‍රියාවලියක් උපදිනවා. ඒ වගේම බෙන්තුනේ මෙතන. හැබැයි දැන් මම මේ කය චලනය වෙන්න ඕන කරන ක්‍රියාවලිය කියන එක ඔබට එළියට ගන්න පුළුවන්ද? අර එන්ජින් එකෙන් එන්ජින් එක වැඩ කරන ක්‍රියාවලිය ගන්න බෑ වගේ. මේ කය කියන එකෙත් කය චලනය කරන්න ඕන කරන ක්‍රියාවලිය එළියට ගන්න බෑ. ඒ ක්‍රියාවලිය ගොඩාක් ඇතුළට ඉතින් විස්තර කරලා තියෙනවා. ඉතින් කෙනෙකුට ඕන නම් ඒව හොයලා බලන්න පුළුවන්. නැත්තම් මේ උඩින් තේරුම් ගන්න නිවන් දකින්න ඕන සරලව තේරුම් ගන්න කොටස ගන්නත් පුළුවන්. ඉතින් මේවා මේ බොහොම ගැඹුරට විග්‍රහ කරලා තියෙනවා ධර්මයේ. ඉතින් අපිට චර අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. ඒ වගේම පින්තුනේ ඔබ හොඳටම දන්නවා මේ මෙතන හිත හැදෙනවා කියලා. හිතෙන්නේ ඒකනේ. මේ ගස්වල හිතෙන්නේ නැහනේ. ඇයි ගහකට හිතෙන්නේ නැද්ද? මේ රූපයක් තියෙනවානේ. දැන් මේ හැඩේටම තියෙනවද හිතෙන්නේ? ගහක් වගේ රූපයකට හිතෙන්න බැරිද? ඉතින් මේකත් රූපනේ. මේ රූපේ සැල් දින පඨවි ආපෝ තේජෝ වායව වලින්. මේ රූපේ හැදිලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායව වලින්. ඉතින් මේ රූපේ ඇතුලේ හිතෙන්න ඕන කරන ක්‍රියාවලියක් වෙනවා නම් මේ රූපය ඇතුලේ හිතෙන්න ඕන කරන ක්‍රියාවලියක් වෙන්න බැරිද? හේතු සැකසුනොත් වෙන්න පුළුවන්. පිළිතුර ඔබ දැකලා නැද්ද? ඔය ගස්වල කොළ වගේ සත්තු జాතියක් ඉන්නේ මේ පේර කොළය එහෙම කියන්නේ. මම එකෙක් ඉන්නවා නේද මේක? ඔය එකෙන් නෙමෙයි මේ ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලෝ පොඩි පොඩි කකුල් තියෙන මෙහෙම මෙහෙම. නේද? ඉතින් ඒ එතන රූපේ මේ ගහක් වගේනේ. මේ වගේ නෑනේ. ඔය මම දැකලා තියෙන මේකද ඉන්දියාවේ මිනිස්සෙක් මම හිතන්නේ. ඒ මිනිසයාගේ මේ ඇඟිලි ඔක්කොම ගහක මුල් වගේ වෙලා. අර ගහක මේ පරණ වෙලා ගියේ ටිකක්
මුලක් වගේ වෙලා මේ කකුල් අතපය. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබ සමහර සත්තු දැකලා ඇති. ඒගොල්ලෝ නිකන් මේ ගහක පොත්තක් වගේ. නේද? ගහක පොත්තක් වගේ. තව කෙනෙක් ඉන්නේ මේ ගහක කොළයක් වගේ. ඉතින් කොළයක් වගේ වුණා කියලා ප්‍රශ්නයක් නැහැ පිටුදින. මෙතන හේතු ගැලපුණොත් එimhe හිත උපදින්න. මේ හිතෙන්න ඕන ක්‍රියාවලියක් මෙතන ඉපදුනොත් මෙතන වගේම මෙතන හිත හැදෙනවා. ඊට පස්සේ මෙතන හිතෙන්න ගන්නවා. හිතක් හැදුනොත් මොකද වෙන්නේ? මේ කියන රූපේ චලනය වෙන්න ඕන කරන සංඛාර එතන උපදින ඊට පස්සේ. මේ කාය සංඛාර මෙතන වෙන්නේ කය චලනය වෙන්න ඕන කරන ක්‍රියාවලි මෙතන උපදින්න ගන්න. ඉපදුනොත් මොකද වෙන්නේ? මේ කාය චලනය වෙනවා. ඒක තමයි පේන කොලයා කියන එක යන්නේ හැමතැනම. ඔබට යනවා පේනව නේද මේ? ඔබට යනවා පේන්නේ හිතද? නැත්නම් රූපේද? දැන් මෙතන හිත උපදිනවා නම් හිතෙනවා කියන ක්‍රියාවලිය උපදිනවා නම් හිත හැදෙනවනේ. ඒ කියන්නේ හිතෙනවනේ. දැන් අපි ඊළඟ කාරණාවේදී ඒක කතා කරනවා. සංඛාර වලට පස්සේ විඥාන කියලා තියෙන්නේ. ඒවත් මේ මෙතන තියෙන එකක් හිත කියලා එකක්. මෙතන හිත හැදෙන ක්‍රියාවලියකුත් උපදිනවා. හිතුත් උපදිනවා. නේ සරල හිත හැදෙන කියලා වඩා හිතන්න ඕන කරන ක්‍රියාවලියට මනෝ සංකාර කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මෙතන හිතන්න ඕන කරන ක්‍රියාවලියක් වෙනවා. වචන කොට නැගෙන්න ඕන කරන ක්‍රියාවලියක් උදා වෙනවා. කාය චලනය කරන්න ඕන කරන ක්‍රියාවලියක් උදා වෙනවා. මූලික වශයෙන් තුන් විදිහකට අපිට මෙතන ක්‍රියාවලින් තුනක් උපදිනවා. හිතන්න ඕන කරන ක්‍රියාවලියක් උපදිනවා. දැන් හිතන්න ඕන කරන ක්‍රියාවලිය උපදින්නේ නෑ නේද මේ නාම රූප ටික මේ මනුස්සයා කියලා හඳුන්වන්නේ මේ කොටස් ටික. මැරුණොත් එහෙම. මැරුණාට පස්සේ මේ කය චලන වෙන්නේ නෑ නේද? ඇයි ඒ? ඉතින් රූපේ තියෙනවනේ. ඇයි චලන වෙන්නේ නැත්තේ? දැන් මැරුණාට පස්සේ මේ අතපය මෙහෙම කරන්නේ නෑ නේද? ඇයි ඒ? ඉතින් රූපේ තියෙන්නේ. එහෙනම් ඔබට හොඳට තේරෙන්න ඕන බින්දුව මේ රූපේ තිබ්බ පළියට මේක චලනය වෙන්නේ නෑ. රූපේ චලනය වෙන්න නම් කය චලනය කරන්න ඕන කරන ක්‍රියාවලිය කියන එක උපදින්න ඕනි. ක්‍රියාවලිය කියන එක උදා වෙන්න ඕනි. ඒ ක්‍රියාවලිය උදා වුනේ නැත්නම් චලනය වෙන්නේ නැහැ. දැන් බලන්න දැන් අපිට මේක තේරුම් ගන්න මේ පිටුද ඒක අනිත්‍යයි කියන එක අපි තේරුම් ගන්න මුලින්ම. අපි ඊට පස්සේ බලමු මේවා අවිද්‍යාව නිසා යෙද වෙලා මහා දුක හටගන්නේ කොහොමද කියලා මේව නිසා. දැන් මිනිස්සෙන් නිදාගෙන ඉන්නෝ කියලා හිතන්නකෝ. දැන් මිනිස්සෙන් නිදාගෙන ඉන්නකොට දැයාගේ අත ඉතින් තියෙනවා මේ මේසයක් උඩ තියෙනවා කියමුකෝ. දැන් එයාගේ අත මේසෙ උඩ තියෙද්දි දැන් ඒ අත නිකන් චලනය වෙන්නේ නේද? දැන් අපි තුමු මිනිස්සු නිදාගෙන ඉන්නවා කියලා. ඒ මිනිස්සු නිදාගෙන අත මෙහෙම තියෙනවා දැන්. දැන් මේ අත ඉස්සෙන්නේ නැත්තේ ඇයි? නිදාගෙන ඉස්සෙන්නේ නැත්තේ ඇයි? එහෙම නිකන් ඉස්සෙන්නේ නැහැ. මේ අත ඉස්සෙන්න ඕන කරන අරමුණක් කොහෙන් හරි ආවොත් එතකොට ඉස්සෙනවා. ඒ අරමුණ ආවට පස්සේ තමයි අත ඉස්සෙන්න ඕන කරන ක්‍රියාවලිය උදා වෙන්නේ. ඒක උදා වෙලා තියෙනව නෙමෙයි. දැන් මේ අත උස්සන්න ඕන කරන ක්‍රියාවලිය උදා වුණා. එහෙමම තමයි උදා වෙච්ච දවසේ. තාමත් උස්සගෙන අත. උදා වෙලා තියෙනව නෙමෙයි. අරමුණක් ආවොත් අත උස්සන්න ඕන ක්‍රියාවලියන් උදා වෙනවා. ඒ අරමුණ දිගටම ආවොත් දිගටම අත උස්සන්න ඕන කරන ක්‍රියාවලිය උදා වෙන නිසා අත මෙහෙම ඉස්සෙලා තියෙනවා. ඊට පස්සේ බාහිරින් අරමුණක් ආවොත් ඒ මාස පල්ලෙහා දාන්න කියලා. බාහිරින් හරි මනසට හරි අරමුණක් ආවොත් පිටින් අත පල්ලෙහාට දාන්න කියලා. ඒ අරමුණ ආපු නිසා අත පල්ලෙහාට දාන ක්‍රියාවලිය උදා වෙනවා. දැන් මැරිච්ච මිනිස්සෙගේ ඇයි අතපය චලනය වෙන්නේ නැත්තේ එහෙනම් මේ? ඒ රූපේ තියෙනවනේ පින්වතුනි. රූපේ තිබ්බ පළියට චලනය වෙන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මරණයට පස්සේ රූපේ තියෙනවා මොනවද නැත්තේ? සංකාර නැහැ. කාය සංකාර නැහැ. කාය සංකාර තිබුණොත් උපදිනවා පින්වතුනි. කාය සංකාර තිබුණොත් ක්‍රියාවලිය උපදිනවා. මේ කාය සංකාර කියන්නේ ක්‍රියාවලිය. ක්‍රියාවලිය ඉපදුනොත් මේ කාය චලනය වෙනවා. ක්‍රියාවලිය ඉපදුනේ නැත්තම් චලනය වෙන්නේ නැහැ. ඒ වෙන බාහිර ශක්තියකින් චලනය කරවන්න වෙනවා. ඇතුලෙන් චලනය කරන්න බෑ. දැන් ඔබට පුළුවන්ද තව කෙනෙක්ගේ අතක් චලනය කරන්න? අපි තුමේ මේ මිනිසෙක් ඉන්නවා එයා නිදි දැන් එයාට ඔබට අරමුණක් දෙන්න විදිහක් නැහැ. මේ අපි මේ සංකාර කෙනෙක් මේ අනිච්ච බව තේරුම් ගන්න යන්නේ මේ හිමින් සැරේ. දැන් මිනිසෙන් නිදි. අපි දුන්න නිදි පෙත්තක් බීලා නිදි කියලා. දැන් ඔබට පුළුවන් දෙයාගේ අත උස්සන්න. ඔබ අල්ලලා නෙමෙයි.
මම මේ කියන්නේ අරමුණක් නැතුව අත උස්සන්න පුළුවන්ද බලන්න. දැන් ඔබ අත උස්සන්න කී කියන දිගින් දිගටම. අත උස්සන්නකොට අත උස්සන්නේ ඇයි ඒ? ඒ අරමුණ හිතට ගෝචර වෙන්නේ නැහැ. ඇයි මේ නිදි නිසා? නිදාගෙන ඉන්න තාකලේ අරමුණ යන්නේ නැහැ ඒ තුලට. නේද? එතකොට මොකද වෙන්නේ? ඉතින් අත උස්සන්නේ නැහැ. ඉතින් අර කොච්චර කිව්වත් උස්සන්නේ. දැන් මල මිනිහට කොච්චර කිව්වොත් අත උස්සන්නේ. වැඩක් නැහැ. මොකද ඒ අරමුණ ඇවිල්ලා හේතු ගැලපුණොත් අත ඉස්සෙනවා. හේතු ගැලපුණ නැත්තම් කොච්චර මේ රූපෙට කොච්චර මොනවා කිව්වත් අත ඉස්සෙන්නේ නැහැ. මේ කාය සංකාර නිකන් උපදින්නේ නැහැ පිටුනේ. කාය සංකාර අරමුණක් ආවොත් ඒ අරමුණට අදාළව කාය සංකාරයක් උපදිනවා. ඒ උපදින ගමන් මොකද වෙන්නේ? උපදින ගමන් වැය වෙනවා වෙන මොනවා වෙන්නේ? උදා වෙනවා වැය. කාය චලනය කරන්න ඕන කරන අරමුණු වෙනවා. කාය චලනය වීමක් උදා වෙනවා. වැය වුණා. කාය සංකාරයක් උදා වුණා වැය වුණා. වචන කොට නැගෙන්න ඕන කරන අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනකොටම අරමුණක් ආපු නිසා වචන කොට නැගෙන්න ඕන කරන සංකාරයක් උදා වෙනවා. ඒ නිසා වචන කොට නැගෙනවා. ඒත් එක්කම ඊට ගැලපෙන කාය සංකාරය උපදිනවා. ඔය දෙන්න එකට එකතු වුණාට පස්සේ හඬක් එළියට එනවා. ඒ වගේම තමයි හිතන්න ඕන කරන ක්‍රියාවලියක් මේක ඇතුළේ වෙනවා. හිතන්න ඕන කරන ක්‍රියාවලින් හැමතිස්සෙම අරමුණෙන් අරමුණට උදා වෙනවා. ඒ ක්‍රියාවලියෙන් කරන්නේ හිතක් ගොඩනගලා දෙන එක. හිතෙන්න ඕන කරන ක්‍රියාවලිය. එහෙනම් අපිට තේරෙනවා මේකතුනේ හිතන්න ඕන කරන ක්‍රියාවලියක් මේක ASCII වෙනවා. ඒ වගේම හේතුක ඵලයක් විදියට හැමදාම තියෙන එකක් නෙමෙයි ඒක. හේතු ගැලපෙනකන් උදා වෙන එතනින් පස්සේ උදා වෙන්නේ නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. දැන් එක සමාන කාය සංකාර හැමෝටම උපදිනවද? දැන් ඔබ මේකට හොඳම උදාහරණයක් පිටුතුනේ බලන්න. ඔය සංගීත සංදර්ශනයකට කොහේ හරි ගියොත් එහෙම මොන හරි පාටි එකකට හරි කොහේ හරි එතනට ගිහිල්ලා වෙලා ඒ කවුරු හරි කෙනෙක් ස්ටේජ් එකක හරි ගායකයෙක් හරි කවුරු හරි කෙනෙක් කිව්වොත් හැමෝම අප්පුඩි ගහන්න කියලා. අප්පුඩි ගහන්න කියලා ඒ මනුස්සයා ටිකක් වෙලා කියන්න ගත්තාම මොකද වෙන්නේ? එතන ඉන්න ඔක්කොගෙම අත් දෙක ඉස්සර උඩට ගිහිල්ලා වෙලා අප්පුඩි ගහන්න ගන්නවා. ඒ කොහොමද වෙන්නේ? මොකද බෙන්ගොතුනේ එකම જાති අරමුණක් කර හැමෝටම යනවා ඒ කියද්දි. ඒ අරමුණ නිසායි ওই සංකාරය උපදින්නේ. ඒ නිසා අත් දෙකට යන්නේ. කාය චලනය වෙන්න ඒ විදිහට කාය චලනය වෙන්න ඕන කියන අරමුණක් එන නිසා ඒ විදිහට කාය චලනය වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය උපදිනවා. ඉතින් අපිට තේරෙනවා මෙතන පින්වතුනි මේ සංකාර උපදිනවා. මේ ක්‍රියාවලින් උපදිනවා. මේ ක්‍රියාවලින් උපදින නිසා මොකද වෙන්නේ? මේ කාය චලනය වෙනවා, වචන ගොඩ නැගෙනවා, ඒ වගේම හිත හැදෙනවා. මේ හිතන්න ඕන කරන ක්‍රියාවලියක් වෙනවා, උදා වෙනවා. වචන ගොඩ නැගෙන ඕන ක්‍රියාවලියක් උපදින ඒ නිසා කතා කරනවා කියනවා අපිට ඇහෙනවා. ඒ වගේ මේ කාය චලනය කරන්න ඕන ක්‍රියාවලියක් උදා වෙනවා. ඔය ඔක්කොම උදා වෙනවා පිටුතුනේ මේ පණ ටික තියෙනකම් මේ සිස්ටම් එකේ. කොහෙලා හරි පිටුතුනේ මෙතන කාය සංකාර උපදින එක නැවතිච්ච ගමන් වචී සංකාර මනෝ සංකාර උපදින නැවතිච්ච ගමන් මේ මෙතන රූපේ විතරයි ඊට පස්සේ තියෙන වෙන මොකුත් නැහැ. ඒ කියන්නේ ටීචර් ටික කොහෙට හරි ගියාද? මෙච්චර වෙලා ඉපදිච්ච සංකාර කොහෙට හරි යනවද? එහෙම යන්නේ නැහැ. එහෙම යනවා කියන්න බෑ පිටුතුනේ. එහෙම යනව නෙමෙයි. මෙතන උදා වෙවි තිබුණා. එතනින් හරි උදා වෙන්නේ නැහැ. එච්චරයි. මොකද හේතුම් පටිච්ච සම්භූතං. හේතු ගැලපෙන තාක්කල් මෙතන ඔය කියන සංකාර උදා වුණා. එතනින් එහාට හේතු ගැලපෙන්නේ නැති නිසා උදා වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදා වෙච්ච සංකාරේ කොහෙට හරි යනවද? නෑ නෑ කොහෙවත් යන්නේ නැහැ. උදා වුණා වැය වුණා. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් පින්වතුනි පහන් දැල්ල දැකලා තියෙනවනේ. දැන් පහනක් පත්තු කරලා ඒ පහන් දැල්ල කියන එක උදා වෙනවා. තෙලංච පටිච්ච වට්ටිංච පටිච්ච දීපෝ ජායෙය්‍ය. තෙලට පටිච්ච වෙලා වැටියට පටිච්ච වෙලා මේ දැල්ල උදා වෙනවා. ජනිත වෙනවා. උදා වෙනවා. ඒ කියන්නේ අර හේතු දෙක ගැළපෙන තාක්කල් ගැළපි මේ ඇත්තරම ගිනිගත්ත තෙල් බිඳු රාශියක් තමයි ඔය දැල්ලක් විදිහට පේන්නේ. ඉහළට එන රත් වෙච්ච තෙල් බිඳු ගිනි අරගෙන උඩට ගිහිල්ලා නිවිලා යනවා. ඒක තමයි අපේ ලොකුවට පොඩි දැල්ලක් වගේ අපිට පේන්නේ. එහෙනම් අපිට හොඳටම තේරෙනවා පිටුතුනේ එතන දැන් බලන්න ගිනිගත්ත තෙල් බිඳු එක අවස්ථාවකදී තියෙනවා. ඊට කලින් තියෙනවා ගිනි ගන්න කලින් තෙල් බිඳු.
ඒ වගේ මෙතන වැටියකුත් තියෙනවා. ඒ වගේම ගිනිගත්ත තෙල් බිඳුව නිවිලා යනකොට පොඩි දුමකුත් පිට වෙනවා. දැන් ඔතන ඔබට පේනවද ක්‍රියාවලියකුත් වෙනවා. ඔය ක්‍රියාවලිය කියන එක හේතු තියෙන තාක්කල් විතරයි නේද මේ පහන් දැල්ල තියෙන්නේ. ඒ පහන් දැල්ලේ හේතු තියෙන තාක්කල් නේද ඒක දැල් වෙන ක්‍රියාවලිය උදා වෙන්නේ පේනවද? ඒ එතනින් උපමාවක් ලේසි පිංගු තේරුම් ගන්න අපිට. පොල් තෙල් සහ වැටිය සහ ඊට අදාළ ජලන උෂ්ණත්වය සහ සියලුම කාරණා ටික ඔක්සිජන් සහ ඔක්කොම කාරණා ටික එතන සැකසීලා තියෙන තාක්කල් ගිනි දැල් උදා වෙන්න ඕන කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවලිය උදා වෙනවා දිගින් දෙපටම. හැම තැනම ලෝකෙත් එහෙම තමයි. මෙතනත් ඉතින් එහෙම තමයි. මොකද මේක ලෝකෙට අයිති ගන්නෙ. හේතු ගැලපෙන තාක්කල් ගිනි දැල්ලක් සමුදේ වෙන්නේ නැත්නම් ගිනි දැල්ලක් උදා වෙන්න ඕන කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා එතනත් පහනෙත්. මොනවද ක්‍රියාවලිය? රස්නේ නිසා තෙල් බිඳු වෙනවා. තෙල් බිඳු එන නිසා තෙල් බිඳු ආවේ නැත්තම් ගිනි ගන්නෑ. තෙල් බිඳුව හේතු කරගෙන ගිනි ගැනීම ඵලයක් විදිහට උපදිනවා. ගිනි ගැනීම හේතු කරගෙන නිවීම ඵලයක් විදිහට උපදිනවා. නිවීම ඵලයක් හේතුව කරගෙන දුම කියන එක ඵලයක් විදිහට උපදිනවා. දුම ඵලයක් විදිහට හේතුවක් විදිහට ඒක ගිහිල්ලා බීත්තියක බැඳෙනවා කියලාත් ගන්න පුළුවන්. දැක්කද? එකින් එකට අනුබද්ධ හේතුඵල ක්‍රියාත්මක වෙන්නේ. තෙල් කියන හේතුව නැති වුණොත් මොකද වෙන්නේ? තෙල් කියන හේතුව නැත්තම් රත් වෙච්ච තෙල් බිඳු කියන ඵලය උපදින්නේ. රත් වෙච්ච තෙල් බිඳු කියන හේතුව නැති වුණොත් එහෙම. ඒ හේතුව නැත්තම් මොකද වෙන්නේ? ගිනිගත් තෙල් බිඳු උපදින්නේ. ගිනිගත් තෙල් බිඳු කියන හේතුව නැති වුණොත් එහෙම. නිවීම කියන එක උපදින්නේ. ගින්නක් නිවීම කියන එක උපදින්නේ. ඒක ඉපදුනේ නැත්තම් මොකද වෙන්නේ? අර ගිනිගත් අනුශේ කොටස් ටික නැත්තම් දුම කියන එකක් ලෝකෙට උදා වෙන්නේ නැහැ. ඒක උදා වුන්නේ නැහැ කියලා කිව්වේ. ඒ උදා වීම කියන හේතුව නැති වුණොත් අර සිවිලි මේ හරි කොයි හරි බැඳිච්ච අර කළු පාට ටික බැඳෙන්නේ නැතු යන්නේ. දැක්කද? හැම තැනම හේතු පිංගුතුනි. මේ හේතු නිසා මේ හේතු උදා වෙනවා. ඒ හේතු නිසා මේ හේතු උදා වෙනවා. මේ සමායන් මේ ඵලය උදා වෙනවා. ඒ ඵලය හේතු කරගෙන තව ඵලයක් උදා වෙනවා. ඒ උදා වෙච්ච ඵලය හේතු කරගෙන තවත් ඵලයක් උදා වෙනවා. ඔන්න ඔය විදිහට පිංගුතුනි ගැළපෙන විදිහට බැඳිලා තිබුණොත් ගැළපිලා බැඳිලා උපදිනවා. පටිච්ච වෙනවා. ගැළපිලා බැඳිලා උදා වෙනවා. නිකන් නෙමෙයි. ගැළපිවිලා තිබුණොත් ඒ ගැළපෙන විදිහට ඊට අනුබද්ධව උපදිනවා. ඊට අනුකූලව උපදිනවා. එහෙනම් ඔබට තේරෙනවා මේකතුනේ මේ සිස්ටම් එකේ මේ කර්මජව හටගත්ත මේ සිස්ටම් එකේ බලන්න අතක් උස්සන්න ඕන කරන කාය සංකාරයක් කියන එකක් නිකන් උදා වෙන්නේ නැහැ. මුලින්ම ඇහැ හරහා එන අරමුණක්. ඒ අරමුණ ආවේ නැත්තම් ඔය කියන කාය සංකාරය උපදින්නේ නැහැ. අරමුණ ආපු නිසා උපදිනවා. එන අරමුණ හේතු කරගෙන කාය සංකාරය කියන එක ඵලයක් විදිහට උදා වෙනවා. ඒක කාය සංකාරයේ හේතුවක් කරගෙන මේ අත කියන එක මේ අත මෙන්න මෙතෙන්ට ඉස්සෙනවා. ඒ කාය සංකාරයේ හේතු කරගෙන මේ රූපේ මෙතන ඉඳලා මෙතෙන්ට චලනය වෙනවා. දැක්කද? ඒක හේතු කරගෙන මේ ඵලෙ උදා වෙනවා. මේ ඵලෙ හේතු කරගෙන අතේ මොන හරි ගැට ගහලා තිබුණා නම් මොකක් හරි අතේ මොන හරි මල්ලක් තිබුණා නම් ඒ මල්ල ඉහළට එස වෙනවා. ඒ රූපේ චලනය වීම හේතු කරගෙන මල්ල ඉහළට එසවීම කියන ඵලෙ උදා වෙනවා. ඒ මල්ල ඉහළට එසවීම කියන ඵලෙ හේතු කරගෙන ඕන්න. ඒ බෑග් එක ඇතුලේ අපි තුමු මොන හරි බිත්තර තිබුණා කියලා. බිත්තර දෙකක් බිඳීම කියන ඵලෙ උපදිනවා. බිත්තර දෙකක් බිඳීම කියන ඵලෙ හේතු කරගෙන මොකද වෙන්නේ? මේ බිත්තර දෙක ඇතුලේ ජීවියෙක් හිටියනම් ඒ ජීවින් දෙන්නගේ ජීවිතය අවසන් වීම කියන ඵලෙ උපදිනවා. ඒක හේතු කරගෙන බිත්තරේ කුණු වීම කියන ඵලෙ උපදිනවා. ඔබට පේනවද කෙලවරක් නැහැ මේක කියලා. හැම තැනම හේතුඵල. හේතුවක් ආවොත් ඊට අදාළ ඵලයක් උපදිනවා. ඒ ඵලය හේතු කරගෙන තව ඒ ඵලය හේතු කරන් තව ඵලයක් උදා වෙනවා. ඒ ඵලය හේතු කරන් තව ඵලයක් උදා වෙනවා. කොහොම තමයි යන්නේ. එහෙනම් මේකතුනේ මෙතන මේ කාය චලනය කරන කාය සංකාර කියන්නේ උපදින්න හේතු නැත්තා එච්චරයි. මේ හිතෙන්න ඕන කරන ක්‍රියාවලිය උපදින්න ඕන කරන හේතු නැති වුණොත් එහෙම. එතනින් එහාට හිතෙන්නේ නැහැ. ඒකයි මලවිනි වලට හිතෙන්නේ නැත්තේ. මොකද හිතෙන්න ඕන කරන ක්‍රියාවලිය වෙන්නේ නැහැ. හිත කොහෙටවත් යනව නෙමෙයි. ඒක දහමට විරුද්ධයි. හිත කොහෙවත් යන්නේ නැහැ. හිත උදා වුණා වැය වුණා. ආපු අරමුණ ඊළඟ අපි කතා කරන්නේ ඊළඟ තමයි පිටුද මෙතන එන කොටස තමයි
මෙතන දැන් එහෙනම් අපිට තේරෙනවා මෙතන රූපයක් තියෙනවා. ඒ වගේම මෙතන වේදනා තියෙනවා. වේදනා උදා වෙනවා. මෙයාට තියෙනවා කියන්න බෑ පිටු උදා වෙනවා. අනිච්චයි. එතකොට වේදනා උදා වෙනවා. සංඥා උදා වෙනවා. සංකාර උදා වෙනවා. ඒ වගේම පිටු විඥාන කියලා එකක් තියෙනවා. මොනවද තියෙන්නේ? විඥාන කියලා එකක් තියෙනවා. විඥාන කියලා එකක් තියෙනවද? එකක් තියෙනව නේ පිටු විඥාන උදා වෙනවා. විඥාන කියලා කිව්වේ හිත්වලට. එතකොට ඒ වගේම තමයි විඥාන වීම කියන එක පිටුතුනේ අපි ඉස්සරහට කතා කරන්න වෙලාව ලැබුණොත් නිවන් දැකීම උදෙසා මේ දුක උපදින ක්‍රමවේද යටතේ විඥාන වීම කියන එක තව අර්ථ වලින් ගන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට අවශ්‍ය කරන අවශ්‍යතාවයට අනුකූලව තමයි මේ අර්ථය එතෙන්ට ගලපලා ගන්නෙ. දැන් දුක උපදින විදිහ ගැන කතා කරන්න ගියොත් එහෙම හිත තීන තත්වයෙන් කහට ගැන්වෙනවා. ඒ පැත්තෙන් ගත්තොත් එහෙම එතකොට එතනත් විඥාන කියලා තියෙනවා. එතන ගන්න මේ හිත කහට ගැන්වෙනවා කියන එක. දැන් මේ අපි මේ මුලින්ම කතා කරන්නේ ඔබට මොකක් ගැනද? මෙතන මේ කාරණා පහක් තියෙනවා. ඒවා අනිච්චයි. තාම එච්චරයි කතා කරේ. එතනින් කතා කරන්නේ නැහැ අපි. එතනින් එහා කතා කර දේ ටික පැහැදිලි කරලා දෙන්න. ඒක දැන් මේ අපි මේවා කතා කරද්දී දැන් ලෝකේ තියෙන ඔක්කොම පටල ගන්න එපා. අපි මේ දැන් දහමක් කතා කරද්දී අපි කියවනේ අපි දන්න ටික පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. දන්න ටික පොට්ටක පැත්තකින් තිබ්බට පස්සේ තමයි යමක් ඇතුළට වැටෙන ඉඩ තියෙන්නේ නේද? දැන් කෝප් එක වතුර පුරවලා නම් තියෙන්නේ. ඉතින් ඒ කෝප්පෙට තව මොකුත් දාන්න බෑනේ. ඇයි ඒ? ඉතින් දාන්න ටික විමට වැක්කිරනවා. එහෙනම් කෝපේ හිස් කරන්න ඕන මුලින්. ඒතකොට තමයි කෝප්පෙට යමක් ගන්න පුළුවන් යමක් වැටෙන්නේ. නිසා දැන් ඔබ හැමතැනින්ම ඉතින් විවිධ විදිහට පොත්පත කියවනවා. ඉතින් එහෙම ඔබට එක එක හිතෙනවා. ඉතින් කොහොම හරි විදිහට එක එක જાති අදහස් ඇති. දැන් මේ ඔබට මේ ටික ලියලා දෙන්නම් කොහොම හරි කියලා. දැන් මේ මුලින් මේ අනිච්ච කියන එක කතා කරන්නේ. හිතක් අහට ගැන්වෙන එකටත් මේ විඥාන වීම කියලා කියවෙනවා. ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මෙතන හිත හැදෙනවා කියන එක. හිත උදා වෙනවා. එතකොට ක්‍රියාවලින් උදා වෙනවා. සංඥා උදා වෙනවා. වේදනා උදා වෙනවා. රූපයක් තියෙනවා. ඒ වගේම මේ ඇහැරහා මේ අභ්‍යන්තරේ මේ වේදනා හට ගන්න ඕන කරන රූප අරමුණත් උදා වෙනවා. ඒවට රූප තමයි කියන්නේ. ඒතර බාහිර තියෙන රූප එක. රූප කියන්නේ ඕ සමස්තේම රූප කියලා කියන්නේ. හිතේ රූපයක් උපදිනවා බොහොම සියුම් රූපයක්. ඒකත් රූප තමයි. ඒතර මේ රූප දැන් අපි මේ කතා කරන රූප ගැන. රූපං අනිච්චා කියලායි කතා කරන්නේ. රූපයක් එකක් ගැන නෙමෙයි කතා රූපං. එතකොට දැන් අපිට දැන් තේරෙනවා එහෙනම් මෙන්න මෙතන මේ රූපයක් තියෙනවා. ඒ වගේම මෙතන වේදනාව උපදිනවා. සංඥා උපදිනවා. සංකාර උපදිනවා. ඒ වගේම විඥාන උපදිනවා. ඒ කියන්නේ හිත් උපදිනවා. ආරම්මණං විජානන ලක්කන චිත්තං. විජානාතිකෝ භික්කවේ තස්මා විඤ්ඤාති පුච්චති. විජානනය වෙන හේයින් විඥානයයි කියනු ලැබේ. විජානනය වෙනවා. ඒ කියන්නේ අරමුණ හොඳට විග්‍රහ කරලා අඳුන ගන්නවා. ඒ තමයි හිතක හැටි. අරමුණු විජානනය කර ගැනීම. විජානනය කරගන්න ක්‍රියාවලිය තමයි හිතෙන් වෙන්නේ. ඕන් ওই જાති හිත මෙතන උපදිනවා. මේක මේ හිත මොන වගේ එකක්ද කියන තමයි අර කිව්වේ ආරම්මණං විජානන ලක්කනං චිත්තං. ඒ කියන්නේ චිත්තවල අරමුණු විජානනය කරන ලක්ෂණය තියෙනවා. වැටෙනවනේ. අරමුණු විජානනය කරන ලක්ෂණේ හිතවල තියෙනවා. ආරම්මණං විජානන ලක්ඛණං කියන ලක්ෂණය. අරමුණු විජානනය කරන ලක්ෂණේ හිතවල තියෙනවා. ඒ හිතවල තියෙන ලක්ෂණයක්. ඒ කියන්නේ හිත නෙමෙයි. මේ උපදින හිතවල එහෙම ඒ ලක්ෂණේ යුක්තයි හිත. ඒ කියන්නේ දැන් මොකක් හරි දෙයක් ලෝකේ තියෙනවා නම් ඒකේ එක එක ලක්ෂණ තියෙනවනේ. මෙයාට කතා කරන්න පුළුවන් ලක්ෂණේ යුක්තයි. ඒ කියන්නේ ඒ කෙනාට එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා.
ඒ වගේ තමයි හිත කියන එකට අරමුණු විචාරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකේ ජොබ් එකත් ඒක තමයි. එන්නේ මොකද්ද? ඒක මේ කියපු කාරණා ඔක්කොම ටික එකට එකතු කරලා එයා මේ හිත හරි ලස්සන පැහැදිලිව අඳුන ගන්න මොකද්ද කියලා. තේරුම් බේරුම් කර ගන්නවා ඒ හැඟීම. එහෙනම් ඔබට තේරෙනවා පින්වතුනි. දැන් අපි මේක තනිච්චයිනේ. මේ හිත කියන ඒවාත් අනිච්චයි. හිතත් අනිච්චයි. මේ හිත කියන ඒවාත් අනිච්චයි පින්වතුනි. හිත කියන්නේ හේතුක ඵලයක්. ඒක අපි කොහොමද තේරුම් ගන්නේ? දැන් මේ ස්වාමීන් වහන්සේ බණ කියද්දී බණ ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන්ද අපට? බල්ලෙක් බුරනවා. බල්ලෙක් බුරද්දී ඒ බුරණ එක ගැන හිතෙනවා. ඇතෙක්ගේ අලියෙක්ගේ සද්දයක් ඇහෙනවා. එතකොට ඒ සද්ද ගැන හිතෙනවා. සද්ද ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන් මේ සද්දෙද්දී. පුළුවන් නම් ඉතින් ඔබගේ හිත විතරක් නිච්චයි. සාමාන්‍යයෙන් නම් හිත අනිච්චයි. නේද? දැන් ඔබ මොකක් හරි 60 රූපාරමුණක් ආවොත් රූපයක් ආවොත් එහෙම. ඒ රූපේ ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඔය සමහරලාට කියන්නේ අනේ මට ඕක පෙන්වන්න එපා. ඕක පෙන්නද්දි මේ මට හරි කරදරයි පීඩාකාරයි අයින් කරන්න. ඇයි ඒ? මොකද ඒ අරමුණ එද්දි ඒක ගැන හිතන එක යටවත් නවත්තන්න බෑ. ඒකයි අනිච්චය කියලා කිව්වේ. මොකද එන දේ විචාරණය කරන එක මෙයාගේ ජොබ් එක. එන අරමුණ විචාරණය කරගෙන හිත හැදෙනවා. ඇයි? මේ හිත හැදෙන පරිසරයත් මේ ඔක්කොගේම අවසන් ප්‍රතිඵල තමයි හිතක් හදලා දෙන එක. මේ හිත හැදෙන පරිසරය මේ සේරම. එහෙනම් පිටුදුනේ මේ කනහරහා තොරතුරු එනවා. නාසය දිවකය මන මේ කියන විවිධාකාර ඉන්ද්‍රිය හරහා එන අරමුණු සියල්ල විස්තර විග්‍රහ සහිතව විචාරණය කර ගැනීම උත්සාහ හිත උපදිනවා. මේ හිත කියන ඒවත් පිටුදුනේ හේතුක ඵලයක් විදිහට උපදින නිසා තමයි ඔය හිතෙන එක නවත්තන්න බැරි. කවුරු හරි ඉන්නවද හිතෙන එක නවත්තන්න පුළුවන් කෙනෙක්? ඉන්නවද බාතර? මට පුළුවන් හිතෙන එක නවත්තන්න. නවත්තන්න බලන්න. හිතෙන එක නවත්තන්න පුළුවන් පිට නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒතකොට හිතෙන්නේ නැහැ. ආයි පරිනිර්වාණයද හිතෙන්නේ නැහැ. රහතන් වහන්සේට හිතෙනවා. මතක තියාගන්න බැංගුදේ විඥාන නිරෝධ කරනවා කියලා කියන්නේ හිත නිරෝධ කරනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ හිතක් කහට ගැන්වීම නිරෝධ කරලා දානවා. ඒ අරිහත් ඵලයේදී. විඥාන නිරෝධය කියන එකක් වෙන්නේ පිටුතුනි. අරිහත් මේ කියන්නේ හිත උපදින එක නවතිනවා. ඒ කියන්නේ අරිහත් වීම නෙමෙයි. ඒ අපිට අවශ්‍ය නැහැ. මම මේ නිකන් මතක් කරේ. අවශ්‍යම මොකද්ද දැන් එහෙනම්? මේ හිතන එක නවත්තන්න බෑ. ඇයි හිතන එක නවත්තන්න බැරි? දැන් පිටුදුනේ මේ මෙතන එකක්වත් නවත්තන්න බෑ නේද? දැන් අපි කතා කරේ මෙතන වේදනාව උදා වෙනවා. ඒ උදා වෙන එක නවත්තන්නත් බෑ. වැය වෙන එක නවත්තන්නත් බෑ. හිටවල තියාගන්නත් බෑ. ඒක අනිච්චයි කියලා. බොහොම පහසුයි. කැමැත්තක් තියාගත්ත කියලා එහෙම තියෙනව නෙමෙයි මේ. ඒ වගේම සංඥා උදා වෙනවා. මේ හඳුන ගන්නවා සැරින් සැරේට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් මේ හය ආකාරයකින් සංඥා වර්ග උපදිනවා. ඒ සංඥා උපදිලා කොහේ යන්නේ? එහෙම කියන්න බෑ. හේතුවක් ඒ උපදිලා වැය වෙනවා. ඒ වගේම ක්‍රියාවලින් උපදිනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර උපදිනවා. දැන් මේවා කියද්දි මේකනේ වෙලා තින් දැන් ඔබ කප්පරකට බණ අහලා තියෙන්නේ. ඔක්කොම පැටලෙනවා ඊට පස්සේ. දැන් ඉතින් හාමුදුරේ පුණ්‍ය අபிසංකාර කියන්නේ. ඒක අපි ඉස්සරහට කියන්නම් ඒ මොකද්ද කියලා. ආස්වාදී උදසා තව කෙනෙකුට යහපතක් කිරීමේ අරමුණින් මේ කියන ක්‍රියාවලිය යෙදවෙනවා නම් අවිද්‍යාවෙන්. අවිද්‍යාව මූලිකව. ඒකට කියන පුණ්‍ය සංකාර කියලා. අපි ඒක පස්සේ කතා කරමු. ඒකම තමයි අවිද්‍යාව සාගත වුණොත් මේ තියෙන ටිකම අවිද්‍යාව නිසා මේ තියෙන ටික යෙදවෙනවා ආස්වාදී උදෙසා. ආස්වාදී පැවැත්මක් උදෙසා මේ ටික යෙදවෙනවා අවිද්‍යාව තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා. ආන් එතකොට මොකද වෙන්නේ? මේ ඔක්කොම ටික අර අවිද්‍යාවෙන් බලාපොරොත්තු වෙන දේ නිපදවා ගැනීම නිසා යෙදවෙනවා. යෙදවිච්ච එක මම පෙන්ගුතුනේ මේ සිස්ටම් එක ඔක්කොම අවුල් ගිහලා පිස්සු ඊට පස්සේ දැන්.
ඊට පස්සේ මෙතන සංකාර මේ මෙතන පුණ්‍ය සංකාර අපුණ්‍ය සංකාර ආනින්ජාපි සංකාර ආදි වශයෙන් මේ සංකාර විකෘති වෙන ඔක්කොම. මේ හිත නිකන් මෙහෙම තියෙන්නේ නැහැ. දැන් මෙයාට වෙන වැඩක් තියෙනවනේ තියෙන වැඩේට අමතරව. ඇයි මේ ආස්වාද හොයන්න යනවනේද? මේ ඊට පස්සේ මේ හිත පෙලෙන්න ගන්නවා. ඒ අවිද්‍යාව නිසා ඒවා වෙන්නේ. ඊපස්සේ පස්සේ කතා කරමු. පෙලෙන්නට පස්සේ ඊට පස්සේ පෙලෙන පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ පීඩාව වලින් නිදහස් වීම කියලා උපදිනවා. මේ නැති එකක් මේ ලෙඩ ගොඩක් බාටපත් වෙන අවිද්‍යාව නිසා. මේ ෂෝක් එකට තියෙන්න ඕන ටික. මේකත් මේ කතා කරන රාතන් වහන්සේගේ පාරිශුද්ධ සිත්යක් සහිත තියෙන තත්වයක් කතා කරන්නේ. ඉතින් අපි ඒක මේ තියෙන්නේ මේ ටික කියලා තේරුම් ගත්තම අපිට අවිද්‍යාව තේරුම් ගන්න. තණ්හාව නිරෝධ කරලා දාන්න ඕන කරන කොටස තේරුම් ගන්න ලේසි. මෙතන තියෙන්නේ මොකද්ද කියලා මුලින් තේරුම් ගන්න ඕන හොඳට. මෙතන තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැත්නම් මොකද්ද අනිත්‍යයි කියලා වඩන්නේ නැත්තයි ඉතින්. නේද? එහෙනම් අපිට දැන් තේරෙනවා එහෙනම් මෙතන මේ සංකාර උදා වෙන එක නවත්තන්නත් බෑ, වැය වෙන එක නවත්තන්නත් බෑ. සංඥා උදා වෙන එක නවත්තන්නත් බෑ, වැය වෙන එක නවත්තන්නත් බෑ. වේදනා උදා වෙන එක නවත්තන්නත් බෑ, වැය වෙන එක නවත්තන්නත් බෑ. දැන් කාට හරි තව විනාඩි 5කින් හිතෙන්න ඕන එක දැන් හිතන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනේ. පුළුවන්. හරියටම තව විනාඩි 5කින් හිතෙන එක දැන් හිතන්න පුළුවන්. බෑ නේද? ඒක තමයි කියන්නේ බෑ කියලා. දැන් මීට මොහොතකට කලින් ඔබට ඔය ඉන්ද්‍රිය වලට මොකක් හරි අරමුණක් ඇවිල්ලා ඒ අරමුණට අදාළ දේ ගැන හිතෙන්නේ නැතිනේ. අපි හිතමුකෝ ඔබගේ කන මේ ඉන්ද්‍රියට කනට ශබ්දයක් ආව කියමුකෝ කපුටෙක්ගේ. ඒ කපුටගේ ශබ්දේ විතරක් හිතීගෙන ඉන්නවා. ඒක විතරක් හිතාගෙන ඉන්න පුළුවන් දිගටම කාට හරි. ඒ කියන්නේ මේ තව ඒවෙන් අරමුණු එනවා. ඒව හිතෙන්නේ නැතුව අරක විතරක් හිතාගෙන ඉන්න පුළුවන් නේද? ඉන්න බෑ. ඇයි ඒ? මෙහෙන් අරමුණක් එනවා එනකොට ඒක හිතෙනවා. දිවෙන් අරමුණක් එනකොට ඒක හිතෙනවා. දැන් මේවා හරියට තේරුම් ගන්න බැරුණාම මේ භාවනා වැඩසටහන වලට හරි කරදරයි. ඇයි? ආඳුරේ මම භාවනාවට ගිය වෙලේ ඉඳලා එක ඒවා හිතෙනවානේ. ඒතකොට දැන් මොකද්ද භාවනා කරන්නේ? ඉතින් මම භාවනා කරන්නේ රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්චා කියලා. ඕහෝ මොකද්ද කිව්වේ? විඥානං අනිච්චා කියලාද වඩන්නේ? දැන් මොකද්ද කිව්වේ? හාමුදුරනේ මම මේ භාවනාවට ගිය වෙලේ ඉඳන් එන එක ඒවා හිතෙනවානේ. ඉතින් හරි දෙයියනේ දැන්. ඉතින් විඥාන අනිච්චය කියන්නේ ඒක තමයිනේ. ඉතින් ඒවා හිතෙනවනේ නං ඉතින්. එනේන එක හිතන එක තමයි හිතේ හැටි. ඉතින් විඥාන අනිච්චය කියන එක සබහා දහම් විසින්ම ඔබතුමීට ඔප්පු කරලා දීලා ඔබතුමාට ඔප්පු කරලාම දීලානේ අනිච්චය කියලාම. ඉතින් හරිනේ මහත්තයෝ. හරිනේ නෝනා. ඔය කියන එක. එක හිතෙනවා තමයි ඉතින්. එනේන එක හිතනවා තමයි ඒ හිතවල හැටිනේ. මොකද එනේන අරමුණු විචාරණය කරගන්න එක තමයි හිත කරන්නේ. ඉතින් අරමුණු විචාරණය වෙන එකට බැනලා වැඩක් තියෙනවද? දැන් ඔය මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වෙලා තින්නේ මේක විතරක් හිතෙන්න ඕන වෙලා. ඉතින් ඒක විතරක් හිතෙන්න ඕන වෙච්ච ගමන් දැන් මොකද වෙන්නේ? ඉතින් දුක තමයි ඊට පස්සේ තියෙන්නේ. මේක විතරයි හිතන්න ඕනේ. එතකොට තමයි ආස්වාද. හරිද? ආස්වාදයේ උදසා මේ අවිද්‍යාව තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තේරුම් ගන්න බැරි නිසා මේ අනිච්ච හිත් නිච්ච විදිහට පවත්වන්න යනවා. අපි මේ ටික කතා කරමු ඉස්සරහට. මේ අනිච්ච හිත් ඒකම හිතන්න ඕනේ කියලා හිතාගත්ත ගමන් මේ මොකද්ද කරන්නේ? මෝඩකමට. මෝහයට කරන වැඩ. මෝහේ නැත අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? මේ එන අරමුණ විචාරණය කරගන්න තියෙන හිත් යද වෙනවා ඒක විතරක් හිතන්න. ඉතින් එහෙම කරන්න බෑනේ මේකට. දැන් මේවට මේ කරන්න බැරි පැවැත්මක් ඉල්ලනවා. එහෙම පවතින්න ඕන කියලා හිතෙනවා. ඉතින් එහෙම පවතින උත්සාහ කරනවා ඊට පස්සේ. අවිද්‍යාව නිසා. පිටුත් එහෙම පවත්වන්න බෑ මේවා. ඇයි මේවා හේතු ගැලපෙන විදිහට උදා වෙනවනේ. හේතු නැත්තම් වැය වෙලා යනවා. ඉතින් ඔක තේරුම් ගන්න බැරුණාට පස්සේ මොකද වෙන්නේ?
විවිධ විදිහට මේවා පවත්වන්න උත්සාහ කරනවා. මේ හිතෙන ඒවා පවත්වන්න හදනවා. ඉතින් පවත්වන්න බෑ. මේ උදා වෙන සංඛාර ඒවා එමෙ නිච්ච විදියයි නිච්චයි කියලා හිතාගෙන ඒවා පවත්වන්න හදනවා. මේ අවිද්‍යාවට ඕන විදිහට. ඉතින් පවත්වන්න බෑ ඒවා. ඕන වුණා කියලා කොහොමද කරන්නේ? බැරි නා. ඕන වීම නිසා එකම එක දෙයක් වෙනවා පිටුදුනි මේ පවත්වන්න බැරි දේවල් නිච්ච විදිහට පවත්වන්න යන නිසා දුක්ඛඳක් උපදින ඕන ඕක විතරයි වෙන්නේ. පිටුදුනි ඔබ අහලා තියෙනවනේ රහතන් වහන්සේ අපවත් වෙනවයි කියලා. ඕක තමයි වෙන්නේ. පැවැත්ම ඉවරයි එතකොට. අවිද්‍යාව නිසා පවත්වන්න බැරි දේවල් පවත්ව දුකකටපත් වෙන මෝඩ වැඩපිළිවෙලක් කර කර හිටියා. ආන් ඒක මේවා පවත්වන්න බැරි අනිච්ච දේවල් කියලා තේරුම් ගත්තට පස්සේ මෙන්න මෙහි තියෙන අවිද්‍යාව දුරු වෙන්න ගන්නවා. මේ අවිද්‍යාව දුරු වෙනකොට පවත්වන්න බැරි දේවල් පවත්වන්න බැරි බව තේරුම් අරගෙන පවත්වන එක නවත්තලා දානවා. ආන් ඒතර අපවත් වෙනවා. ඒක න දුක උපදින නැවතින සදාටම. ආයි දුකක් ඉවරයි. මොකද පිටුදේ මේවා උදා වුණා කියලා දුක් හැදෙන්නේ නැහැ. ඉතින් රහතන් වහන්සේලා මේ උදා වෙනවනේ. පිටු රහතන් වහන්සේ හිතෙනවනේ. වෙලා තියෙන්නේ මේ හිතෙන එකට හිතන්න බෑ. හිතන්න ඕන එකක් තියෙනවා. ඉතින් ඕන එකක් නෙමෙයි හිතෙන්නේ. විපාකයට අනුව හිතෙන්නේ. ඉතින් හිතන්න ඕන එකක් තිබ්බ ගමන් මොකද වෙන්නේ? ඒකට ගැළපෙන්න නෙමෙයි මේ හිත උපදින්නේ. එන අරමුණට හිත උපදින්නේ. ඕන වෙලා වෙන එක. වෙන එකක් ඕන වෙලා විපාකෙට ඉන්නේ තව එකක්. ඔන්න ඔතකොට ගැටීම කියන එක හට ගන්න එහෙම හටගන්නේ. දුකයි දැන් එතෙන්. අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ ඒකට. ඉතින් අපි කතා කරමු මෙයා. ඒකයි දැන් ඔබට හොඳට තේරෙන්න ඕන පින්වතුනි. මෙන්න මෙතන එහෙනම් මේ තමයි ලෝකෙ මෙච්චර වෙන මොනවා ලෝකේ තියෙන්නේ. දැන් ඉතින් මේ මෙතන මේ අභ්‍යන්තර විඥාන කියලා මේකට ගත්තර කමක් නැහැ. ඒතර මෙතන තව මිනිස්සෙක් ඉන්නවා කියන්නකෝ. ඉතින් මේ බාහිර විඥාන. ඉතින් එතන හිත හැදෙනවා. ඒ බාහිරින් තියෙන ඒවා. එතන සංඥාහංකාර හැදෙනවා. මේ බාහිර තියෙන සංඥා සංකාර. ඒ වගේ මෙතන වේදනාව උපදිනවා. තව ඉතින් මේ නාම රූපින්ද විතරයි ලෝකේ තියෙන්නේ. සත්තු, තිරිසන්නු, පෙරේතයෝ හැම තැනම ඉතින් ඔය ඔක්කොම ඒවා තමයි. මෙතන විතරක් නෙමෙයි පිටුදනේ. මෙතන් පටන් මේ කෝටි ලක්ෂයක් ප්‍රකෝටි ගුණයක් මේ ලෝක සියලු ලෝකවල සියලුම සත්‍යය තුල උදා වෙන්නේ මෙන්න මේ ටික තමයි. කොහේ ගියත් රූපයි වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ටික හේතුක ඵලයක් විතර උපදිනවා මෙතන. වෙන මුකුත් වෙන්නේ නැහැ. මේවා අයිති කරගන්නේ අනේක සහ මේවා පවත්වන්නේ අනේක නිසා අනන්ත අප්‍රමාණ දුක්ඛඳකටපත් වෙන එක විතරමයි වෙන්නේ. වෙන මුකුත් වෙන්නේ නැහැ. මොකද මේවා හේතු ගැලපෙන උදා වුණා හේතු භංග වීම වැවෙලා ගියා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. මේ ටික තේරුම් ගත්තට පස්සේ මින්දුතුනේ මේ අවිද්‍යාව ටික ටික පහ වෙන්න ගන්නවා. අවිද්‍යාව දුර වෙනකොට මොකද වෙන්නේ? මේවා පවත්තන්න යන මෝඩ වැඩපිළිවෙලක් තියෙන. මේවට බැඳි පවත්තන්න යන වැඩපිළිවෙලක් තියෙන. ආන් ඒක දුර වෙන්න ගන්නවා. ඒක දුර වෙනවත් එක්කම මොකද වෙන්නේ? පවත්තන එක අපවත් වෙලා යනවා. එතනින් එහාට අර මහා දුක හදන එක ඉවරයි එතනින් එහාට. ආයිති මොකක් නිසා දුක උපදින්නේ? ඉතින් අපි මේ ටික ඉස්සරහින් කතා කරමු. වෙනද අපිට හොඳට වැටහෙනවා. මෙතන අපි ලෝකේ ගැන කතා කරා. මෙන්න මේ මබයක් පමණ වූ කය සහ ඒක ඇසුරු කරගෙන මෙන්න මෙතන උපදින දේවල් ටික කතා කරා. එනද අපිට හොඳට තේරෙන්න ඕන පිළිද විඥාන අනිච්චයි, සංකාර අනිච්චයි, සංඥා අනිච්චයි, වේදනා අනිච්චයි, රූප අනිච්චයි. සියලු ලෝක, සියලු රූප අනිච්චයි. වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි. හේතුන්ගේ ඵල. මේවට ඇයි පෙළෙන සුළුයි කියලා කියන්නේ කියලා අපි ඊළඟ සතියේ කතා කරමු. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් රූප කියලා කියන්නේ උදා වෙන වැය වෙන ලක්ෂණේ යුක්තයි. ඔබ අහලා තියෙනවා ඇති යතෝ සම්මසති කන්දානං උදයව්‍යං ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං කියලා. මේ සියල් මේ ලෝකයේ පිළිබඳ හරියාකාර අවබෝධයටපත් වෙච්ච වික්ෂුන් වහන්සේ නමක් මේ ලෝකයේ උදා වීම දැන් ලෝකේ උදා වීම කියලා කොටස් දෙකක් තියෙනවා පිටුතුනේ මේ කතා කරන්නේ විපාක ලෝකයේ උදා වීම. තාම මේ ලෝකේ එල්බගෙන නැත්තම් මේ අර මුලා ලෝකයක් ගොඩනගෙන එකකුත් තියෙනවනේ. ඒක අපි පස්සේ කතා කරමු. එතකොට මේ විපාක ලෝක දැන් මේ විපාකයේ උදා වෙනවා. මේ විපාකයේ වැය වෙනවා.
මේ විපාක උදාවීමත් මේ විපාක වැයවීමත් කියන අත්දැකීමට දකින්න උන්වහන්සේ. බොහොම සතියින් යුක්තව ඒක දකිනවා. මේ ස්කන්ධය උදා වෙන ස්කන්ධය වැය වෙනවා. කන්දාන උදයව්‍ය. ලබති පීති පාමොජ්ජං අමතං තම විජානත. අනේ මේ ලෝකේ මේ මෙච්චරයිනේ තියෙන්නේ. හේතුක ඵලයක් විතර උදා වෙලා හේතු නිරුද්ධ වීම වැය වෙලා යනවා. මේ ලෝකේ මේ මෙච්චරයි තියෙන්නේ. අනේ මොනවද මේකේ අල්ලන්න තියෙන්නේ මොන හරියක්ද මේකේ තියෙන්නේ? මේවෙන් අතහැරලා මිදලා නිදහස් වෙන තරමටම මොනතරම් ශාන්තද ප්‍රණීතද? මේ හේතුඵල ගොඩක් මෙච්චර කාලයක් රමණය කර කර මහා දුකකටපත් වුණා. මේකෙන් අතහැරලා මිදලා යන එක තමයි ශාන්ත ප්‍රණීත කියා මහා ප්‍රීතියටපත් වෙනවා. ආර්ය භූමියේ එහෙනම් හොඳට තේරුම් ගන්න පිළිතුරු මේ ලෝකෙට අයිති පොදියක් මේ තියෙන්නේ තනිකරම. මේ පොදිය භාවිතා කර ආස්වාද හොයන වැඩපිළිවෙල නතර කරලා දාලා මේක යථාර්ථව තේරුම් අරගෙන මේ ලෝකේ නිදහස් වෙලා යන එක තරම් තවත් ශාන්ත ප්‍රණීතයක් තියෙනවා. මොකද මේවා පවත්තන එකෙන් එකම එක දෙයක් උපදිනවා. බය, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස, සම්භවಂತಿ කියලා 11 මාගෙනින් අදක් උපදිනවා. මේ කියන දේවල් ආස්වාදිසා භාවිතා කිරීම තුසා වෙන නම් මුකුත් වෙන්නේ නැහැ. ඕන් ඔය භාවිතේ නවත්තලා දාපම ප්‍රශ්න ඉවරයි. ඉතින් ඔක්කොම වෙන්නේ මේවා ගැන තියෙන නොදන්න කම නිසා අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තමයි මේවා යෙද වෙන්නේ. ඒ නිසා තමයි මේවට බැඳෙන්නේ. අවිද්‍යාව නිසා තමයි තණ්හා උපදින්න ඕන තේරුම් ගන්න. අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති මහා දුක්ඛඳ උපදිනවා අන්තිමට. මොකද මුල අවිද්‍යාව නිසා අග අමත නැහැ අමත අග්ග. අග නිවන නැහැ අමත අග්ග. අග නිවන නැහැ. අනමත අග්ගෝ වේ වික්කවේ තස්මා කියලා මේ දේශනා කරන ওই කොටස් ටික තමයි. එහෙනම් පිළිදෙන හොඳ ආකාරම තේරුම් ගන්න. දැන් අපි මේ ලෝකයේ කියන එකේ කාරණා පහකට ලෝකයේ කියන එක වෙන් කළා. ඒ කාරණා පහ එකින් එක කතා කරවගත්ත එක. දැන් අද අවසාන කාරණාවක් කතා කරා. එහෙනම් ඔබට හොඳටම තේරෙන්න ඕන මෙන්න මේ ලෝකෙ මෙන්න මේ කාරණා පහක් විතරයි තියෙන්නේ. ලෝකෙ කොහේ කොත්තන ඔබ ඕන තැනක හොයාගෙන යන්න මේ පහ වෙන මොනවත් නැහැ ලෝකෙ ඔච්චර තමයි තියෙන්නේ. මේ ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් තේරුම් ගත්තා මෙච්චරයි තියෙන්නේ. මේවා හේතුන්ගේ ඵල. මේවා අනිච්ච දේවල්. මේ ටික රමණය කරන වැඩ පිළිවෙල නිදහස් වෙන එකයි කරන්න තියෙන්නේ. හරි. එහෙනම් පිටින් අපි ඊළඟ සතියක මුණ ගැහුණොත් මේකේ ඊතුරු කොටස අපි කතා කරමු. තව අපි මේකෙන් බලාපොරොත්තු වෙන තව දේශනා කීපකේ මේ දේශනා මාලාව හමාර කරන්න. අපි මුලින් ඉඳලම ආධුනික කෙනෙකුට උනත් සියල්ල තේරුම් අරගෙන ඇයි නිවන් දකින්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ඇයි මේව කරන්න ඕනේ මොකද්ද කුඩි කතා කරලා අවසානයේදී නසාගතෙන් වාසේ දේශනා කරපු සද්ධර්මයත් ඔබට තේරුම් ගන්න පුළුවන් මට්ටමින් අපි කතා කරගෙන යනවා. ඉතින් මේවා තේරුම් ගන්න බැරි තැන් මොනවාරි තියෙනවා නම් පිටුති ඔබට ඉතින් ආරාමයේ හා සම්බන්ධ වෙලා ඒවා තේරුම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නිවන් මාර්ගට පිළිපන් වෙන්න යම් කෙනෙක් කැමැත්තෙන් උමනාවෙන් ඉන්නවනේ ඒ සඳහා සීලම ක්‍රමවේද සකසලා තිනවා. ඒ ක්‍රමවේද හරහා ආරාමයට සහසම්බන්ධ වෙලා යාරස්ථානයේ සහසම්බන්ධ වෙලා ඒ තමන්ගේ නිවන් මාර්ග සාක්ෂාත් කරගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට. හොඳයි පිටුති එහෙනම් අපි අදට ධම්ම සාකච්ඡාව මෙතනින් හමාර කරමු. හොඳයි පිටුති එහෙනම් සියලු දෙනා සිහිපත් කරගෙන අනන්ත සංසාරය පුරා කරගන්න දෙනවා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම මේ ජීවිතේ පුරාවට ඔබ විසින් කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සද්ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධම්මංසිකාරය කිරීම තුලින් නැගී ගියව අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තියින් කාන්තේම මේ අවස්ථාවේ සිහිපත් කරගන්න. ඒ වගේ මේ කරගත් දෙනවා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා පළමුකොටම ආරාමයේ අපසිරු දෙනාට මාර්ථෙන් ධර්මයේ අනුශාසනා කරන්නා ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු සීලම් මග වඩන්නා භික්ෂුන් වහන්සේලා සෑම සියදෙනාත් ඒ වගේම ලෝකාත්‍රේ පුරා මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිටරත් ඒ වගේම ආරාමයේ පුණ්‍ය භාරය කටයුතු කරන්නා වූ සීලුම් මහත් මහත්මී සෑම සියදෙනාත් ඒ වගේම ආරාමයේ දායකාරක ආදී සහසම්බන්ධලා කටයුතු කරන්නා වූ සෑම සියදෙනාත් ඒ වගේම ඔබගේ මව්දිය මාපිය හිත ඥාතිය සෑම සියදෙනාත් ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා කැපෙලා කටයුතු කරන්නා වූ මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකේ පුරා වැඩ වාසය කරන්නා වූ මහා සංඝ රත්නයේ සියලු දෙනාත් ඒ වගේම මේ ලෝකේ පාලනය කරන ආරක්ෂා කරන සංවර්ධනය කරන යම් පිරිසක් ඉන්නෝනේ සෑම සියදෙනා සිහිපත් කරගන්න. ඒ වගේම පිටුතුනේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම සඳහා කැපෙලා කටයුතු කරන්නා වූ තාවතින් වාසී වැඩ වාසය කරන සක්‍ර දෙවියන් තුමා ඇතුළු සියලු පරිවාර සේනාපිස
ඒ වගේම චාතුරු මහරජාගේ දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන්නා වූ ධෘතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණය කියනෝ සතරවන් දේව මහරජුසායගේ පරිවාර සේනා පිරිස ඒ වගේම පොළොව තලිය පටන් අකණ්ඩිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා වැඩ වාසය කරන්නා වූ සියලුම සම්මෙද්දෘෂ්ටික දේව සමයන් වහන්සේලා ඒ වගේම ආරාමයේ ගහක් ගානේ කොළයක් ගානේ විමන් තනාගෙන වැඩ වාසය කරන්නා වූ සියලුම දූමාල දෙවියන් ඇතුළු සියලුම උකස් දේවතා පිරු සියලු දෙනාත් ඒ වගේම ඔබට පීඨාක ආරක්ෂාව රැකවරණයක් වන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි දෙරිමුණ්ඩා අයියනායක ගම්බාර බණ්ඩාර ආදී නානා නම් කුතුනේ පිළින් සිටිනා වූ සියලුම දේව සමයන් වහන්සේලා සෑම තුන මේ අවස්ථාවේ සිහිපත් කරගන්න. ඒ වගේම පිටුදින අනාදිම සංසාරය පුරා මේ පැමිණි ගමනේදී ඔබගේ නමින් මර ගියව මාපදී මාපී තිනිත ඥාතියම් පිරිසක් ඉන්නවා සිරනා සිහිපත් කරගන්න. ඒ වගේම සසර පුරා පැමිණි ගමනේදී විවිධාකාරයෙන් අසත්පුරුෂ බාහිර ලක්ව අසත්පුරුෂ මත දරාගෙන විවිධාකාර පිරිසට හිඟීන් සහ පාද කරලා අද ඔබව මරණවා කපනවා කොටනවා නිවන් මාර්ගට බාධා කරනවා කියලා සිටිනා වූ යමනුස කොට ආදී කොටාසයක් ඉන්නවා සිරනා සිහිපත් කරගන්න. ඒ වගේම ඔබට වැඩ සතරන කරලා මර ලබා ගාම වේලාවෙන් පිරිසක් ඉන්නවා සිරනා සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බයි පුරාට ඔය ගැනමින් මල ගියව මාපදී මාපී තිනිත ඥාති නම් වශයෙන් මතක් නම් නවස නම් වශයෙන් මතක් නොවන්නව මලගියව ඥාතියම් පිරිසකින් ඒ සුදුනාත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න මේ කරගන්න දුනා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගයේ සෑම සුදුනම් කරන වීදී පැතිරියත්තා පින් වීදී පැතිරියාම තුලින් ඒ සුදුනා දස කුසලයේ මිදෙත්තා දස කුසලයේ වඩත්තා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතාර වෙත්වා කියලා සාදුකාරයක් දීලා පුණ්‍ය අනුමෝදන් කරන්න. ඒ වගේම පින්කුතුරි සිහිපත් කරගන්න මේ කරගන්න දුනා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා වල මහා බල මහිමෙන් මේ මිහි මරණ මත ලක්ෂ ගණන් හරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදුකාර දීලා අදිස්ථාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරගන්න දුනා අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය කුසල සත්‍ය ඥානභාවයෙන් ඔබ අප සියලු දෙනාට මේ අත්බැවේ තුලදීම මේ චීවරය තුලදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සිළු බින්සල් ඒකාන්තයේ හේතු වාසනා වෙත්වා හිතන සාදුකාර දීලා අදිස්ථාන කරන සෑම සිළුදාම සියලු දෙනාට මෙහාපතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාට හැමත වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්. සියලු දෙනාටම දෙවොත් සරණයි. යතිවර යාත්‍රා